මීළඟට මට අද දිනේ විශේෂ වැදගත් කටයුත්තක් පැවරුණා. මේ අද දින දේශනය සහ දේශකතුමාව හඳුන්වා දීම ඉතිහාසකරණය සිංහල බෞද්ධ ඥාන විභාගය හා අපේ ඉතිහාසයේ මෙයින් පුරාවිද්‍යා සහ උරුම කළමනාකරණ අධ්‍යයන අංශය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ චන්දිම බණ්ඩාර අමණ්ඩල මහතා විසින් පවත්වනවා ඇති. චන්දිම අමණ්ඩල මහතා ගැන හඳුන්වා දුන්නොත් එහෙම ශාස්ත්‍රවේදී පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය පුරාවිද්‍යාව තුලින් ලබාගත්, ඒ වගේම ස්මාරක සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබාගත්, පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙක් වන චන්දිම අමණ්ඩල මහතා විශේෂ උනන්දුවක් දක්වනවා ප්‍රාගිතිහාසය සම්බන්ධවත්, අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව සම්බන්ධව සහ ඥාන විභාගය සම්බන්ධව විශේෂ උනන්දුවක් දක්වන විද්වතේ. එතුමා archaeology.lk ආයතනය සම ප්‍රාරම්භකයෙක්, ඒ වගේම තවදුරටත් දැනටත් කටයුතු කරමින් සිටිනවා. ඉතින් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන චන්දිම අමණ්ඩල මහතාට අද දින ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමේ මාසික දේශනය ඉතිහාසකරණය සිංහල බෞද්ධ ඥාන විභාගය හා අපේ ඉතිහාසයේ මැයින් පවත්වන ලෙස මම තමත් ගෞරවයෙන් ආරම්භ කර සිටිනවා. ස්තුති කරුණාමණි මහත්මයා. සභාවේ සභාපති මානසික ක්‍රියා කරන ආචාර්ය කාමන් රත්නතුංග මහතා ප්‍රමුඛ සියලු විද්වතුන්ගෙන් හිතවතුන්ගෙන් විද්වතියන්ගෙන් සියලු දෙනාගෙන්ම අවසරයි. එතකොට මම මේ දේශනේ පටන් ගද්දිම යම් ස්තුතියක් කරලා මේ කතාව පටන් ගන්න කැමතියි. මේ දේශනයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මට පුරාවිද්‍යා සංගමේ අපේ කරුණාමණි මහත්මයා, ධනේශ් විසුම්පෙරුම මහත්මයා ඇතුළු ඒ නිලධාරි මණ්ඩලයට සහ සමාජිකයන්ට පළමු ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම තව විශේෂයෙන් කියන්න ඕනේ, ඇත්තටම අපි මේ වෙද්දි ලංකාවේ ඈත පැත්තකට වෙලා පැත්ත ළමයි දෙන්න තුන් දෙනෙකුට උගන්වගෙන ඉන්න කෙනෙක් මම. කොළඹ රටට පය ගහනවා හරි අඩුයි. එහෙම තියෙද්දී අර නුවර කලාවේ ඉඳලා මෙහෙට අඬ ගහලා බලන්න වගේ අද මේ දේශනේ කරන්න කියලා ඇදලා දැම්මට පදනම් වෙච්ච මුල් පුජ්‍යලයා තමයි අනුරාධ පියදාස මහත්මයා, මගේ හිතවතා. එතුමාත් මම මේ වෙලාවේ මතක් කරමින්ම මගේ දේශනය පටන් ගන්නවා. එතකොට ඔබතුමාලා දකින්න ඇති අර කලින් තිබ්බ මේ මාසික ප්‍රකාශනය. මේ මාසික ප්‍රකාශනයේ මගේ මාතෘකාව දාලා තිබ්බේ ඔබ මේ අද පූර්වයේ දකින්නට වඩා තරමක් වෙනස් මාතෘකාවක්. නමුත් මම පසුව මේ විෂය ගැන කල්පනා කරද්දී මේ දේශනය ගැන තරමක් වෙනස් මම කතා කරන්න ඇහෙනවා ඇති කියලා හිතනවා මම හැමෝටම. හරි. මේ තරමක් වෙනස් මාතෘකාවක් බිහිුණා. ඒ වගේම දැන් සතියකට විතර කලින් මේ මාතෘකාව පිළිබඳව අන්තර්ජාලයේ නැත්තම් මුහුණුපතේ දැන්වීම් පළ කරලා තිබ්බා. එතකොට යම් යම් අය ඒ සඳහා කමෙන්ට්ස් අදහස් ඉදිරිපත් කරලා තිබ්බා. ඒ වගේම මේක දැක්කට පස්සේ මගේ හිතවත් අයත් ඔයා මෙහෙම දේශනයක් කරනවා නේද කියලා එහෙම මට කතා කරා. එතකොට ඒ සමහර අවස්ථාවල මගේ මාතෘකාව අහපුවාම සමහර අයට hina ගියා. මේ hinaව නිස්සරණ අධ්‍යාශයෙන්ම hinaවක් පැන්න. මම හිතුවා මොකද hina වෙන්නේ කියලා. එතකොට කිව්වා මේ වගේ මාතෘකාව තේරෙන්නේ නැහැ අපිට කියලා. ඒක ඒ නිසා මම හිතුවා මම කතා කරන්න හිතපු මාතෘකාව වඩාත් සරල කරලා අර අපි කියන්නේ යම් විෂයක් පිළිබඳව ආරම්භක විද්වතුන්ට කරන ආකාරයේ කොටසකුත් මේ දේශනය සඳහා එකතු කරන්නේ. ඒකට මම මුලින් ඩිසයින් කරලා තිබ්බ දේශනයේ සෑහෙන කොටස සරල බවට පත් කරන්න මට ඒ නිසා සිද්ධ වුණා. එතකොට ඒ කතාවත් මම කියන්න කැමතියි. ඒ වගේම තමයි මේ දැන් පුරාවිද්‍යා සංගමයේ හැම මාසෙකම දේශනයක් සංවිධානය කරනවා. ඒකට මම ඒකට සම්බන්ධ වෙන්න ලැබිලා නැහැ මම කවදාවත්. නමුත් අන්තර්ජාලයෙන් අපි දකිනවා මේ මාතෘකා මේ අහවලා
මේ මාතෘකාව කරනවා හවලා මේ මාතෘකාව කරනවා කියලා. එතකොට ඇත්තටම ඒ වගේ තව දේශනයන් මේක. එතකොට මේ හැම දේශනයක්ම දැනුම අපි ගොඩනගාගත් දැනුම පිළිබඳව තමයි අපි කතා කරන්නේ. මේ හැම දේශනයකම. එහෙම නැත්නම් අපි ලස්සන ගහක් ගත්තොත් ගහේ තියෙන මල් සහ ඵල ගැන තමයි කතා කරන්නේ. ඒක බොහොම ලස්සනයි. බොහොම සුන්දරයි. ඵල ප්‍රයෝජනනේ අපි එකෙන් භුක්ති විඳින්නේ මල් සහ ගෙඩි වලින්. ඒකට අද මගේ දේශනේ මම හිතනවා ඊට වඩා ටිකක් වෙනස් කියලා. මම කතා කරන්නේ මේ ගෙඩි සහ මල් ගැන නෙමෙයි. මේ මම කියන්න හදන දේ අපේ තේමා මැඩම්ට හොඳටම තේරෙනවා. මොකද එතුමිය මේ විෂය ප්‍රාමාණික විද්වතෙක් කියලා මම විශ්වාස කරනවා. මෙතන තව ඇති එහෙම අය. ඒකට මම කතා කරන්න යන්නේ දැනුම පිළිබඳව නෙමෙයි. අර ගහේ ගෙඩි මල් කොළ ගැන නෙමෙයි. ගහට ගෙඩි හැදෙන්නේ කොහොමද? පොහොරෙන්නේ කොහොමද? ගහේ කඳ මොන වගේද කියලා තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට මම කතා කරන්නේ දැනුම ගැන අන්තිමට කතා කරනවා ටික. දැනුමට වඩා දැනුම කියන්නේ මොකක්ද? ඒකට අපේ දැනුම අපි කොහොමද ගොඩනගා ගන්න කියන කාරණේ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිසා මම හිතනවා තරමක් වෙනස් මාතෘකාවක් විදිහට මගේ මාතෘකාව හඳුනා ගන්න පුළුවන් කියලා. එතකොට මගේ දේශනේ ස්ලයිඩ් 30ක් පමණ තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා පැයක එකමාරක විතර කාලය තුල මගේ කතාව ඉවර කරලා සාකච්ඡාවකට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට මගේ දේශන මාතෘකාව ඉතිහාසකරණය හිස්ටරියෝග්‍රැෆි සිංහල බෞද්ධ ඥාන විභාගය. මේ ගැටලු තියෙන්න පුළුවන් මේ වචන ගැන අපි ඒවා සාකච්ඡා අවස්ථාවේදී කතා කරමු. එපිස්ටමොලොජි ඥාන විභාග theory of knowledge කියන කේන් ජයතිලක මහත්මයාගේ වචනේ ගත්තොත් theory of knowledge දැනුම පිළිබඳ විද්‍යාව. මීමාංසාව දැනුම මීමාංසාව ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. මම ඉතින් ඥාන විභාගය කියන වචනේ අර ටිකක් ලොකුවට තියෙන නිසා ඒකට කැමතියි. අර බර අකුරු තියෙන නිසා සහ අපේ ඉතිහාසය. වර්තමානයේ අප තුල තියෙන අපේ ඉතිහාසය. ඒක තමයි මගේ මාතෘකාව. එතන මගේ දේශනේ අරමුණු කීපයක් තියෙනවා. වර්තමාන ලංකාවේ අධ්‍යාපන ශිෂ්‍ය විශේෂයෙන්ම මම අදහස් කරන්නේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාව මගේ ශේකනේ. එතකොට මේ ශාස්ත්‍රයේ ස්ථාපිත වෙලා තියෙන ඉතිහාසකරණය කියන විෂය සහ ඒකේ ලක්ෂණ මොනවද කියලා හඳුනා ගන්න මම බලාපොරොත්තු වෙනවා. දෙවනුව ස්වදේශීයව ප්‍රබින්න වෙලා තියෙන දැනුම් නිර්මාණ ක්‍රියාවලිය. අපේ රටේ පසෙන් ගැටලු දෙන්න පුළුවන් අපිව සාකච්ඡා කරමු. අපේ රටේ පසෙන් නිර්මාණය වෙච්ච දැනුම කියන එක මේ ක්‍රියාවලිය මොකක්ද සහ සිංහල බෞද්ධ ඥාන විභාගය කියලා අපි හඳුන්වන දේ මොකක්ද? අපි ඒකට තව පර්යාය මේ වචනේ කියද්දි සමහර අයට පොඩ්ඩක් විදුම් දෙන නිසා මම ඒකට පාවිච්චි කරනවා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය. අර අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය වගේ එකක් නෙමෙයි මේක. ඊට වඩා වෙනස් එකක්. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හඳුනා ගන්න. තෙවනුව නිර්මාණාත්මක සාපේක්ෂතාවාද ස්ථාවරයක ඉඳලා කියන්නේ මම හිතගෙන ඉන්නේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ උඩ මාක්ස්වාදයේවත් ලිබරල් වාදයේවත් පශ්චාත් නූතනවාදයේවත් උඩ නෙමෙයි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ උඩ එතන ඉඳගෙන අපේ ඉතිහාස ලේඛන සම්ප්‍රදාය හඳුනා ගන්න උත්සාහ කරනවා සහ අවසාන වශයෙන් ලංකාවේ වර්තමානයේ අපි වෙලාගෙන තියෙන ජනප්‍රිය එහෙම නැත්නම් ජනකාන්ත ඉතිහාස ව්‍යාපෘති දෙකක් විදියට හඳුනා ගන්න පුළුවන්. රාවණා වෘතාන්තය සහ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන කතාව පිළිබඳව අපි ශකිලලා මම හිතන්නේ ඒකට වෙනම ලිපියකට ගණනාවක් ලියලා තියෙනවා. මෙන්න මේ ප්‍රවාදවල හරිද වැරදිද කියන එක නෙමෙයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක වෙනම කතාවක්. අපේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ස්ථාවරයක ඉඳලා බලද්දී මේ කතන්දර අපිට කොච්චර ගැලපෙනවද? මේකේ ප්‍රයෝජන මොනවද? මේකේ ප්‍රතිවිපාක තියෙනවා නම් ඒ ප්‍රතිවිපාක මොනවද කියලා තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මගේ ඉදිරි ස්ලයිඩ් 28 විතර තුල මේ පිළිබඳව තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මුලින්ම අපි හැමෝම දන්නවා ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා අපි බැලුවොත් එහෙම අපේ
ගත කළ කාලය ගැන හදාරන එක කියලා තමයි අපි කියන්නේ. නමුත් අපි පාරිභාෂිකව ගත්තොත් එහෙම මිනිසා අවුරුදු මිලියන 20ක් හෝ මිලියන අවුරුදු ලක්ෂ 20ක් හෝ ලක්ෂ 35කට කලින් ඇති වෙලා එක එක අදහස් තියෙනවානේ. මේ දක්වා ආපු ගමන් මඟ ඉතිහාසය කියලා අපි විෂය හදාරීමේදී සලකන්නේ නැහැ. අපි ඉතිහාසය කියලා ඇත්තටම සලකන්නේ අපේ මානවයාගේ අතීතය ලේඛන මූලාශ්‍ර වලින් කියන්න පුළුවන් නම්, ලිඛිත මූලාශ්‍ර වලින් කියන්න පුළුවන් නම් ඒ කාලේ තමයි අපි ඉතිහාසය කියලා කියන්නේ. ඒකට ඊට කලින් කාලෙට අපි කියනවා ප්‍රාග් ඉතිහාසය කියලා, ප්‍රී හිස්ටරි. ඉතිහාසයට පෙර යුගය කියලා. ඒකට අපි මේ කතා කරන්න යන්නේ ඉතිහාසය පිළිබඳව. එතකොට ඉතිහාසය කියන්නේ එක ආකාරයකට ගත්තොත් එහෙම අතීත පරම්පරාවන්ගේ ශේෂ වෙලා තියෙන කරුණු කෙරෙහි ඥානය සහ පරිකල්පනය යොදලා ගොඩනගලා තියෙන අතීත ප්‍රතිබිම්බය. එහෙම දෙයක් වුණාද නැද්ද අපි දන්නේ නැහැ. නමුත් අපි ඥානය පාවිච්චි කරලා අතීතයේ මෙහෙම වුණා කියලා අපි හිතනවා. අපි හදාගෙන තියෙන කතන්දරයක්. අන්නේ කතන්දරය තමයි අපි ඉතිහාසය කියලා කියන්නේ. එතකොට ඒ වගේම දැන් බටහිර නූතන ඉතිහාස ශික්ෂණය අනුව ගත්තොත් එහෙම මේක තව ලස්සනට කියනවා අතීතයේ මානව අත්දැකීම් සම්භාරය පිළිබඳ ඥානය වර්තමානයේ සහ අනාගතයේ මානවයාට ගෙන දීම තමයි ඉතිහාස ශික්ෂණය කියන එකත් එක්ක ඩිසිප්ලින් එකක් වශයෙන් විශ්වවිද්‍යාලවල පාසල්වල විධිමත් සහ නොවිධිමත් ආකාරයට අපි ඉගෙන ගන්න ඉතිහාසය මෙන්න මේ වගේ එකක්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකක්. ඓතිහාසික වශයෙන් ඉතිහාසය ලිවීම ආරම්භ වූයේ පසුගිය සිද්ධීන් දැන ගැනීමට මිනිසා තුළ තියෙන කුහුල. දැන් අපි අර කියනවානේ ඔක පටන් ගත්තේ අර ඊජිප්තු ශිෂ්ටාචාරයේ මිනිස්සුන්ට වැදගත් වුණා නයිල් ගංගාව පිටාර ගන්න එක. මොකද එයාලගේ ජීවිතේ හැඩගසා ගන්න. ඒ නිසා ඒව වාර්තා කියන්න යාලා පටන් ගත්තා. ඒ වාර්තා දිහා බලපුවම අවුරුදු ගානක මේ මිනිස්සුන්ට දැනගන්න ලැබුණා දැන් මේ අවුරුද්දේ මේ කාලෙ වෙද්දි නයිල් ගංගාව පිටාර ගන්නවා. ඒත් අපේ ජීවනයේ හැඩගසා ගැනීම මෙසොපොතේමියාවෙත් ඒකම වෙන්නේ නැති. ඉතින් ඔහොම තමයි ඉතිහාසය ආරම්භ වුණා කියලා කියන්නේ. එතකොට මනුෂ්‍ය සමාජයේ වෙනස් වීම පිළිබඳව හැදෑරීම ඉතිහාසය කියලා කියනවා. බටහිර දැනුම් පද්ධතියත් එක්ක බැලුවා. එතකොට ඉතිහාසකරණය අපි හිස්ටරියෝග්‍රැෆි කියන එක ගත්තොත් මම ඉන්ටර්නෙට් එකෙන් ඊයේ ඇදලා ගත්ත අදහසක්. මම මේ කොළපාටින් දාලා තියෙන කතාව ගැන විතරක් අවධානය යොමු කරන්න කැමතියි. The term historiography also refers to the theory and history of historical writings. ඓතිහාසික ලේඛන පිළිබඳව ඉතිහාසය සහ ඒ ලිවීම පිළිබඳව න්‍යාය. කියන්නේ කොහොමද? කොහොමද මේක හදන්නේ? කොහොමද මේක ලියන්නේ? අපි පොල් මැල්ලුම හදන්නේ කොහොමද කියනවා වගේ ඉතිහාසය හදන්නේ කොහොමද කියන කතාව තමයි අපි හිස්ටරියෝග්‍රැෆි කියලා කියන්නේ. ඒකට විවිධ න්‍යායන් විවිධ දේවල් තියෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙනම් මගේ මාතෘකාවේ තව කැලලක් තියෙන ඥාන විභාගය. සමහර මම හිතනවා මෙතන මේ පිළිවෙල ප්‍රවීණ අය කීප දෙනෙක් ඉන්නවා කියලා. සහ දන්නේ ටිකක් අලුත් කෙනෙකුට මම අදහසක් ගන්න තමයි මේ ලංකාවේ පුළුවන් ප්‍රකට මහාචාර්යවරයෙක් එස්.ඩී.එම්. වීරසිංහ මහාචාර්යතුමා කියනවා දැනීම ඇතිවීම එහි ස්වභාවය සහ සීමාව විමසා බැලීම තමයි අපි එසේ විමසා බලන දර්ශනය තමයි අපි ඥාන මීමාංසාව එහෙම නැත්නම් ඥාන විභාගය කියලා කියන්නේ. ඒකට යමක් අපි අර ඡායාරූපය කොහොමද මට දැනෙන්නේ? ඒක පිළිබඳව මම සංවේදනයක් ගන්නෙ කොහොමද? ඒකට ඒ පිළිබඳව හදාරන විෂය තමයි අපි ඥාන විභාගය කියලා කියන්නේ. එතකොට මේ ඥාන විභාගයත් එක්ක තව මැදිච්ච ඉතාම වැදගත් වචනයක් තියෙනවා ඔන්ටොලොජි. එහෙම නැත්නම් සත්භාව වේදේ කියලා. එතකොට මෙතනදී බලන්නේ සමාජයේ අපි ඉන්න අපේ වටපිටාර තියෙන මම ඉතාම සරල වචන පාවිච්චි කරලා කියන්නම් පරමාර්ථ වශයෙන් යමක් පවතිනවා. පවතිනවාද දෙයක්. එසේනම් මේ කුමක්ද කියන එක තමයි අපි සත්භාව වේදේ කියලා කියන්නේ. දැන් මේක අපිට ඉතිහාසයට වැදගත් වෙන්නේ දුටුගැමුණු රජතුමා සහ එළාර රජතුමා යුද්ධ කරා. එහෙම තිබ්බ දෙක. ඒක තමයි අපිට කතා කරන්නේ දැන්. එහෙම තිබ්බයි කියලා හිතන එකන්නේ අපි මේ නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ. 30 අවුරුදු යුද්ධයක් තිබිලා ඒක ඉවර වුණාද? තිබ්බනම් ඒක පරමාර්ථ වශයෙන් තිබ්බා නේ. ඒක තමයි අපි සත්භාව වේදේ කියලා කියන්නේ. ඒතර මගේ මේ කතාවට මේ වචනේත් ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම දැනට ලෝකයේ දිහා බලන ආකෘති තුනක් මම මේ දාලා තියෙනවා. ඔබ හැමෝම දන්නවා භෞතිකවාදය, විඥානවාදය සහ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය. ඒතකොට භෞතිකවාදය කියලා කියන්නේ අර අපි කලින් කිව්ව සත්භාව වේදේ නැත්නම් පරමාර්ථ වශයෙන්
පරමාර්ථ වශයෙන් මනසින් පරිබාහිරව දෙයක් පවතිනවා. මේ පුටුව තියෙනවා. මහවැලි කේන්ද්‍ර ගොඩනැගිල්ල තියෙනවා කියලා අපි අදහසක් අරගෙන ඒ අදහස අනුව අපි දැනුම නිර්මාණය කරනවා. මහවැලි ගොඩනැගිල්ල මෙහෙමයි. ඒකේ මෙහෙම දොරක් තියෙනවා. අතුල්ලේදී කෞතුකාකාරයක් තියෙනවා කියලා. ඒකට අපි මනස තියෙනවා. මනසට පරිබාහිරව දෙයක් පවතිනවා. පරමාර්ථ වශයෙන්. ගන්න පුළුවන් දෙයක් ස්ථිරව යමක් පවතිනවා. ඒකට ඕක තමයි අපි භෞතිකවාදය කියලා කියන්නේ. ඒකට භෞතිකවාදීන් ඥාන දැනුම නිර්මාණය කිරීම සඳහා අනුභූතිය කියන්නේ අල්ලලා බලලා ස්පර්ශ කරලා හපලා මේ දේ තියනවා කියලා ගන්න දේ තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒකට ගොඩක් වෙනස් ස්ථාවරයක් තමයි විඥානවාදී ස්ථාවරය. ඒකට විඥානවාදීන්ට අනුව ලෝකයේ කිසි දෙයක් පවතින්නේ නැහැ, මනස විතරයි පවතින්නේ. පුටුව අර මං කියවා වගේ මහවැලි කේන්ද්‍රය කියලා ගොඩනැගිල්ලක් නැහැ. අපේ මනස තියෙනවා. ඒකට මනස තමයි ඒ දේ නිර්මාණය කරන්නේ. ඒකට විඥානවාදය ගොඩක් වෙලාවට බුද්ධිවාදයත් එක්ක ගනුදෙනුවක් තියෙනවා. බුද්ධියත් එක්ක බුද්ධිවාදයත් එක්ක ගනුදෙනුවක් තියෙනවා. ඒකට මේ ස්ථාවර දෙකනේ ඉතින් ඇත්තටම අපි වටා තියෙන්නේ. ඔය මොන දේ කිව්වත් මාක්ස්වාදයේ කිව්වත් ලිබරල් වාදයේ කිව්වත් ඔරියන්ටලිසම් කිව්වත් මොන කිව්වත් මේ දෙකෙන් තමයි ඔය කතන්දර ටික ඔක්කොම අපි ගොඩනගාගෙන යන්නේ. එතකොට අපේ ස්ථාවරය මගේ මේ කතාවේ ස්ථාවරය මම කියවා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ස්ථාවරය. එතකොට මෙතනදී අපි කියන්නේ ලෝක පවතින බව අප සිතන සියල්ල මනසින් සිදු කරන නිර්මාණ. විඥානවාදයට සමානයි. අපේ මනස තමයි මේ දේවල් නිර්මාණය කරන්නේ. එහි ඇති විශේෂත්වය නම් අවසාන වශයෙන් මනසද මනසේ නිර්මාණයක් වීමයි. කියන්නේ විඥානවාදිය කියනවානේ මනස තමයි තියෙන්නේ, මනසෙන් ඔක්කොම නිර්මාණය කරනවා කියලා. ඒකට අපේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීදී කියනවා හරි මනසෙන් තමයි නිර්මාණය කරන්නේ. හැබැයි පරමාර්ථ වශයෙන් මනස කියලා එකකුත් නැහැ. මනස කියලා එකකුත් නැහැ අවසාන වශයෙන් ගත්තොත්. ඒකට මනස කියන්නේ මනස විසින් ඇති කරන මායාවක්. ඉතින් අපි තේරුම් අරන් තියෙන විදිහට අවබෝධ කරගෙන නැහැ. මෙන්න මේ බව මනස නැති මනසක් කියලා තේරුම් ගන්න එක තමයි අපි බෞද්ධ බුදුදහමේදී නිර්වාණය ලැබෙනවා කියලා කියන්නේ. එහෙම දෙයක් වෙන්න ඇති. මොකද නිර්වාණය විස්තර කරන හැම තැනකදීම අහව සැප නැත, දුක නැත, වේදනාව නැත, ස්පර්ශය නැත, නැත කියලා නිෂේධනාර්ථයෙන් තමයි විග්‍රහ කරන්නේ. ඊට වඩා ඒක අවබෝධ කරගන්න නෑනේ. මම නම් පෞද්ගලික හරි. එතකොට අවබෝධ කරගත්ත කෙනෙක් අවබෝධ කරගන්නව ඇත්තේ බොහෝ විට මනස නැහැ කියලා. මනස කියලා එකකුත් නැහැ කියලා පරමාර්ථ වශයෙන්. එතකොට අපේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ස්ථාවරය තමයි ලෝකයේ තියෙන සියල්ලම මනස මගින් නිර්මාණය කරනවා. එතකොට මනස කියලා එකකුත් අවසාන වශයෙන් ගත්තොත් නැහැ. එතකොට මේ තුන්වෙනි ස්ථාවරය මේ කලින් කිව්ව ස්ථාවර දෙකටම වඩා වෙනස් මුණුවරක් ගන්නවා. එතකොට විඥානවාදයත් එක්ක යම් ප්‍රමාණයකට එකට යනවා වෙන්නත් පුළුවන් 50-60ක් විතර වගේ. හරි. එතකොට මේකම වැදිලා තියෙනවා. දැන් අපි බටහිර ඥාන විභාගයේ කතා කරද්දී අහලා තියෙනවා මේ සුසමාදර්ශය නේ පැරඩයිම් ගැන කතා කරනවා, පැරඩයිම් shift ගැන කතා කරනවා, hegemony ගැන කතා කරනවා, cultural hegemony කියලා කියනවා නේද? දැන් පහුගිය කාලේ regime ගැන කියලා එකක් කතා කරා වෙනම කතාවක්. හරි. එතකොට දැන් අපි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේදී අපි කතා කරන චින්තනය කියලා එකක්. චින්තනය කියන්නේ සරලවම කිව්වොත් එන්නේ මිනිසුන් හිතන පතන ක්‍රමය. මෙන්න මෙහෙම තමයි මෙයාගේ සිතීමේ රටාව. මෙයාගේ සිතීමේ රටාව මෙන්න මේ වගේ. තාම සරලව කිව්වොත්. එතකොට මේ සිතීම චින්තනය කියන එක පදනම් වෙනවා කරුණු තුනකින්. අර අපි කිව්ව ඥාන විභාගයේ දාර්ශනික පසුබිම සහ අප තුල පවත්නා ආකල්ප. එතකොට මේ සියල්ලම මත තමයි මිනිසා දැනුම නිර්මාණය කරන්න කියන එක තමයි අපේ හඳුනා ගැනීම වෙන්නේ. අපි ඉදිරියට ගියොත් එහෙම අර අපි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී කියලා කියන එක අපි පర్యాయ වචනයක් සිංහල බෞද්ධ ඥාන විභාගය කියන එක. ඒකට ඒකේ චින්තනය කියන එක මූලික ලක්ෂණ කීපයක් කේන්ද්‍ර කරගන්නවා. මේ ලක්ෂණ ටික අපිට අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. එකක් තමයි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ස්ථාවරයේ දැනුම නිර්මාණය හැම වෙලාවෙම නිවන ඉලක්ක කරනවා. නිර්වාණය බෞද්ධ බුදුදහමේ කියන නිර්වාණය ඉලක්ක කරලා තමයි දැනුම නිර්මාණය වෙන්නේ. ඒ වගේම සංයුක්තභාවය. අර අපි කියන්නේ දැන් බටහිර ගණිතයේ ජ්‍යාමිතිය ගත්තොත් එහෙම වියුක්තයි. කියන්නේ මානසික පරිබාහිරව වෙනම රාමුවක් තුළ තමයි මේ දේවල් අර්ථ දක්වන්නේ. නමුත්
අපේ ස්ථාවරයේදී දැනුම නිර්මාණය කිරීම සංයුක්තයි. එකින් එකට මේ ලැප්ටොප් එක මේසෙත් එක්ක මාත් එක්ක ඔබතුමාලා එක්ක ප්‍රොජෙක්ටර් එක වායුගෝලය එක කූඹියෝ එක ශූද්‍රජීවීන් එක්ක බැඳිලා තියෙනවා සමස්තයක් වශයෙන්. ඒකට ඒක සංයුක්තයි නේ. මගේ මාව තේරුම් ගන්නෙ මම බුදකලා කරලා නෙමෙයි රාමුවකට දාලා නෙමෙයි අනිත් දේවල් එක්ක සම්බන්ධ කරලා දැන් මාව තේරුම් ගන්න දැන් රජරට විශ්වවිද්‍යාලයේ කිව්වා පුරා විද්‍යාව කියනකොට දැන් මාව තේරුම් ගන්න ඉවරයි කියලා තමයි හිතන්නේ නේ. සංයුක්තයි. හරි. ඒ වගේම සරල බව චක්‍රීය ස්වභාවය. කියන්නේ රේඛීය නෑ. දැන් අපි විශ්වාස කරන්නේ අපිට උගන්වන්නේ ඊට වඩා අද දියුණුයි අදට වඩා හෙට දියුණුයි කියලානේ. ඒකට හෙටට වඩා එන අනිද්ද දියුණු වෙන්න ඕනේ. අපිට වඩා මහා ශ්‍රේෂ්ඨ පරම්පරාවක් අනිද්දා ඉන්න ඕනේ ලෝකෙ. ඉතින් බර්ටන් රසල් ලෝක ප්‍රශ්න කරනවා මම හිතන්නේ එක වෙලාවක අහනවා මෙහෙම චක්‍රීයව ලෝකෙ දියුණු වෙනවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පයිතගරස් සොක්‍රටිස් බුදුහාඳුරන්ට වඩා ශ්‍රේෂ්ඨ අද සමාජයේ ඉන්නවද කියලා. ඒකට එතන ඒකේ අර්බුදය අපිට පේනවා. ඒකට අපි දකින්නේ අපි දැන් ඒකට කියන්නේ සසර ගමන කියලානේ. මැරෙන අපිට දැන් මැරෙන එක ප්‍රශ්නයක් නෑ. අපි ඊටපන් ඊළඟ ආත්මෙ මං ආයේ ඉපදිලා ඔබට වැඩේ දෙනවා කියලා අපි හිතා ගන්නවා නේ. එහෙම නැත්නම් අර චිත්‍රපටියෙම තියෙන මැරිලා දෙන්න ඊළඟ ආත්මෙ ආය ළඟ ගෙවල් දෙක ළඟ මේ ඉපදිලා ආය පෙම් කරනවා. ආය චිත්‍රපටිය අලුතෙන් යනවා හින්දි. පාර්ට් 2 එක යන්නේ ඊළඟ පරම්පරාව. නේ? ඒ චක්‍රීය අපිට ඒක ගැටලුවක් නැහැ. ඉතින් අපිට එහෙම හිතන්න පුළුවන්. ඇයි අපි චක්‍රීයව හිතන්නේ? ඉතින් ඇත්තටම අර සියදි විනාශා ගත්තොත් නම් ආයි ඉපදෙන්නේ නැහැ. පෙරේතය වෙලා ඉපදෙන්නේ මට. බුදුදහමට අනුව. එතකොට මේ ඒක වෙනම දෙයක්. හරි. එතකොට ඒ වගේම තමයි වැදගත්ම කාරණා ආත්මවාදී නොවීම. ආත්මවාදී ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් දෙයක් තියෙනවා කියලා ගන්න නැති කරනවා. යමක් ආත්මයි නම් ඒක ත්‍රිලක්ෂණය කියලා මම හිතන්නේ බුදුදහමේ විග්‍රහ වෙන්නේ මේක. යමක් ආත්මයි නම් ඒක නිට්ටය වෙනවා නේ. යමක් ස්ථිරව තියෙනවා නම් දෙයක් ඒක නිට්ටයයි. යමක් නිට්ටයයි නම් තමයි ඒක සුඛ බවටපත් වෙන්නේ. බුදුදහම වෙන්නේ ඒක සම්පූර්ණ අනිත් පැත්ත. ඒකට බුදුදහම කියන්නේ අනිත්‍යයි නේ. අනිත්‍යයි. අනිත්‍ය නිසාම දෙයක් දුකයි. යමක් අනිත්‍ය වෙන්නේ අනාත්ම බවෙන් නිසා. ඔකනේ බුදුදහම කියන ප්‍රධාන කාරණා කීපයෙන් එකක් නේ. එතකොට අපි දැන් කතා කරන්නේ ඉතිහාසය ගැන. එතකොට ඉතිහාසයේ වගේ විෂයන් වලදී අපිට අතීතය පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් ගන්න අමාරුයි. දැන් අපේ දැනුම නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දැනුම ලබා ගන්න එක ක්‍රමයක් තමයි ප්‍රත්‍යක්ෂය. අත්දැකලා ඇඟිල්ල පුච්චගෙන අපි දනවා කියලා දැනගන්නවා වගේ. ඒකට ඉතිහාසයේ පුරාවිද්‍යාව වගේ විෂයකදී අපිට ප්‍රත්‍යක්ෂය කියන එක එච්චරම අපි ඒ කාලේ හිටියේ නෑනේ. දැන් ඈත ඉතිහාසය නම් අපි දන්නවා වෙන්න පුළුවන්. ඈත ඉතිහාසය අපි හිටියේ නෑ. ඒකට අපිට මේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබා ගන්න බෑ. අපිට තියෙන අනුමානයක් විතරයි. මේක මෙහෙම වෙන්න ඇති. දැන් අපි ඒක නේද කතා කරද්දිත් අහන්නේ අර මේ මොනවාරි දෙයක් කිව්වම ඔබ හිටියද එදා කියලා අපි අහන්නේ නිකන් කතාවට නේ. ඔයා හිටියද ඒ කාලේ කියලා අපි අහන්නේ. ඒ කියන්නේ අපිට ඒක ප්‍රත්‍යක්ෂයක් තියනවද කියලා නැද්ද කියලා තමයි බලාගන්නේ. එතකොට ඉතිහාසය වගේ විශේෂකදී අපිට ප්‍රත්‍යක්ෂයක් ගොඩාක් වෙලාවට නැහැ. ඒ නිසා අනුමානය තමයි අපි ඥාන මාර්ගයේ විදියට ප්‍රදාන්නේ. මෙහෙම මෙන්න මේ සාධක නිසා මෙහෙම වෙන්න ඇති කියලා මම කියනවා. තව එක්කෙනෙක් කියනවා නෑ මෙන්න මේ සාධකින්ද මෙහෙම වෙන්නේ. එතකොට ඔන්නෝක තියෙනවා. එතකොට මම එනවා මගේ කතාවේ තව පැත්තකට දැනුම. knowledge නේද? knowledge කියලා කියන්නේ එහෙම නැත්නම් දැනුම කියලා කියනවා. මේ ඔබ දකින්නේ බොහොම දැනුම ගැන කතා කරද්දී පාවිච්චි කරන බොහොම ප්‍රසිද්ධ උදාහරණයක්. අර ඉන්ටර්නෙට් එකේ අපි ඔප්ටිකල් ඉලූෂන්ස් කියලා ගහුවොත් මේ වගේ ඒවා 100,000 ගණක් එනවනේ. සරල මේකනේ. එතකොට දැන් මේක දැක්කාම මොකක්ද අපිට පේන්නේ? කොට අපි අහන සරලම ප්‍රශ්න. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ මට පේනවා මූණු දෙකක්. කෙනෙකුට කියන්න පුළුවන් මට පේනවා මූණු දෙකක්. ඒකට තව කෙනෙක් කියන්න පුළුවන් මූණු දෙකක් කොහෙද මේකේ පේන්නේ කුසලාන. මේකේ තියෙන්නේ කුසලාන. තව කෙනෙක් ඔබ දිහා බලන ඉඳලා කියන්න පුළුවන් මේ කොහෙද කුසලානයක් තියෙන්නේ මේ අපි ගමේ හාමුදුරු කෙනෙක් කියම දැක්කොත් පඩික්කමන්නේ ඔගේ තියෙන්නේ මිනිස්සුෙක් කියලා. තව කෙනෙක් කියයි නෑ අපේ ගෙදර මේ වාඩි වෙන බංකුවක් තියෙන ඒ බංකුවත් මේ වගේ. එතකොට දැන් මේ දෘෂ්ටි මායාව අපි තුල ඇති කරනවා නේ. එතකොට දැන් අර අපි දකින දේ මොකක් හරි තියනවා කියලා අපි తాවකාලිකව හිතමු. පරමාර්ථ වශයෙන් දෙයක් තියනවා මේ තියෙන එක තමයි මේ තියෙන්නේ. නමුත් දකින්න එක්කනා ග්‍රහණය කරගන්නේ එක එක ආකාරයකට.
එකම විදියට නෙමෙයි මේක දකින්නේ. අපේ දැක්ම වෙනස්. ඒකට ඇයි මේ දැක්ම වෙනස් වෙන්නේ? එකක් මම හිතන විදිය වෙන්න පුළුවන්. තව එකක් මගේ ඇස්සට පේන විදිය වෙන්න පුළුවන් නේ. තව එකක් දැන් මම මේක ගැන දන්නවනම් දන්න කෙනෙක් කියන්න පුළුවන් ඕක මේ ඔප්ටිකල් ඉලූෂන් එකක් දෘෂ්ටි මායාවක්. ඔයගේ මූණකුත් තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා ඔයා ඔය මොකද්ද කියන්නේ කියලා කියන්න පුළුවන්. එතකොට මේ තියෙන දේ නිසා අපේ හිතවල ඇති වෙන්නේ එක එක අදහස්. කෙනෙකුට පටහැනි එකිනෙක වෙනස් අදහස්. තව එතකොට අපි ගත්තොත් එහෙම අපේ විග්‍රහය තුළදී දැනුම කියන්නේ අත්‍තරම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අනවබෝධය නිසා මිනිසුන් විසින් නිර්මාණය කරන ප්‍රවාද සංකල්ප සහ වෙනත් දේ තමයි අපි දැනුම කියලා කියන්නේ. අත්‍තරම අපි දැනුම කියන එක නිර්මාණය කරන්නේ අපි තුල බුදුදහමට අනුව අප තුල පවත්නා අවිද්‍යාව නිසා. අපි සංකල්ප දිගින් දිගට නිර්මාණය කරගෙන යනවා. ඒකට දැනුම කියන්නේ ප්‍රවාද විතරක් නෙමෙයි. ප්‍රවාද බොහෝ වෙලාවට වියුක්ත පසුබිම කියනවා. සංයුක්ත දැනුමත් අපි දැනුම විදියට සලකනවා. එතකොට මේ මිනිස්සු විවිධ ප්‍රවාද නිර්මාණය කරනවා, දැනුම නිර්මාණය කරනවා. එතකොට අපිට පේන දෙයක් තමයි දැනුම නිර්මාණය කරන්නේ සංස්කෘතියට, එයාගේ මනසට, එයාගේ හැමේ වර්ණයට, එයාගේ මවගේ උසට, එයා ඉගෙනගත්ත පාසලට, එයා කතා කරන භාෂාවට ආදී බොහෝ දේවල් වලට සාපේක්ෂව. ඒකට දැනුම කියලා කියන්නේ নিরপেক্ষ වෙච්ච දෙයක් නෙමෙයි, සාපේක්ෂ අප විසින් නිර්මාණය කරන දෙයක්. දැන් මම ඒකට උදාහරණයක් ගන්නම්. මෙන්න මේක මගේ ප්‍රොජෙක්ටරේ පොඩි ප්‍රශ්නයක් තියෙන දරුවක චූට්ටක් මගේ දාලා තියෙන එකම නෙමෙයි එන්නේ, පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඔබට අදහසක් ගන්න පුළුවන්. මේක දැක්කම මොකක්ද අපිට මතක් වෙන්නේ? බොහෝ දෙනෙක් මේක කොස් ගහක් කියලා අතර ගන්න. ඊයේ වරක ටිකක් කෑවනම් කොස් ටිකක් කෑවනම් කවුරු හරි ඒක මතක්. එහෙම නැත්නම් මේ නගරයට ඇවිල්ලා දැන් අපි පොඩි කාලේ නම් ගල වරක කෑවා, කොස් කෑවා, තම්බලා මේ ගොඩාක් කාලෙකින් කොස් ගෙඩියක් කන්න බැරි වුණානේ කියලා තව කෙනෙකුට මතක් වෙනවා. තව කෙනෙකුට කොහොල්ල කොස් ගහක් යටින් යටි ගෙඩියක් ඔළුවට වැටුණා නම් මේක දකිද්දි වෙවුලනවා. දැන් අපි හිතමුකෝ අපේ ගමේ ඉන්න අපේ සාමාන්‍ය අපේ ගමේ ගෙදරක අම්ම කෙනෙක් ගත්තොත් එහෙම එයා මේක දකින්නේ බත් ගස. මේකේ දුප්පත් ගෙදරක් ගත්තොත් දුප්පත් කියලා කියන්නේ අපේ ගමේ ආදායම් මාර්ගයක් නැති අපි හිතන විදිහට මේ එයාලා හිතන මේකෙන් කොස් ගෙඩියක් තම්බ ගත්තොත් අපේ දරුවන්ට මට තම්බලා කාලා අපිට අද දවස ගත කරගන්න පුළුවන්. එහෙමයි ඉන්න ඕන තරම්. එහෙම කොස් ගෙඩියක් ගන්න නැති අය තියන. අද නම් අපි කඩෙන් සල්ලි දීලා කොස් මදුළු 10ක් විතර ගන්න රුපියල් 100ක් විතර දීලා. එහෙම තියෙනවා. ඒතකොට දැන් මේක දැන් ලී බිස්නස් කරන කෙනෙක් දැක්කොත් එහෙම මෙතන ඉන්නවනම් හොඳට පැහිච්ච කොස් ගහක් මට මේක කපා ගත්තොත් මෙන්න මේ වගේ ගානකට දෙන්න පුළුවන් කියලා අදහසක් එයාට ඇති වෙන්න පුළුවන්. අපි හිතමු දැන් කොස් කියන සංකල්පේ නැති කෙනෙක් මේක දැක්කොත් එයා මේක ගහක් කියලා අඳුරගයිනේ. පිටරට ඇස්කිමෝ වරේ හරි කවුරු හරි කොස් දැකලා නැති කෙනෙක් මේක දැක්කොත් ගහක් කියලා අඳුරගයි. අපි හිතමුකෝ පොඩි ළමයෙක් ඉපදිලා එයා කූඩුවක් ඇතුලේ දාලා ඇති කරලා අවුරුදු 20ක් විතර ගියාට පස්සේ එළියට දානවා. එයා මේක දැක්කොත් එයාට ගහක් කියන සංකල්පයක් නැහැ. එයාට ගහක් කියන සංකල්පයක් නැහැ. එතකොට මේ අපි දකින එකම දේ අපිට ගෝචර වෙන්නේ එක එක ආකාරයකට. එතකොට මේක නිර්මාණය කරගන්නේ අපි. දැන් මෙතන අපි 20ක් ඉන්නවනේ අපි 20 දෙනාට ගොඩාක් වෙලාවට අදහස් 20ක් වෙන්න පුළුවන්. මේ தත්ත්වය තව සංකීර්ණ වෙනවා වෙන වෙන සංස්කෘති වල අය මේක මෙතන හිටියනම්. ග්‍රහ ලෝකයක මිනිස්සෙක් හිටියොත් ගහ කියන එක දන්නේවත් නැති කෙනෙක්. එයාට කිසිම අදහසක් නැති වෙන්න පුළුවන්. නේ? එතකොට දැන් අපි කොස් කියන එක සුදු කෙනෙක් මේක ජැක් හරි මොනවා හරි කියලා අඳුන ගන්නත් පුළුවන්. එයාට කොස් කියලා සංකල්පයක් නැහැ. එතකොට අපිට වැදගත් වෙන්නේ මේක දැක්කාම අපි තුල ඇති වෙන්නේ එක එක අදහස්. අපි ලංකාවේ සංස්කෘතිය ඇතුලේ ඉන්න අය හින්දා සමහරලාට අපි ඇතුලේ සමහරලාට එක වගේ මේක කොස් ගහක් මේක තම්බන්න පුළුවන් වැල තියෙනවා වරක තියෙනවා කියලා අදහසකුත් එනවා. එතකොට ඒක මේ
ඇත්තටම අර පොදු අදහසක් නෙමෙයි. එකිනෙකනා තුළ ඇතිවන්නා වූ ආත්මීය ලක්ෂණ වල එකතුවක්. අපි ඒකට කියනවා පොදු ආත්මීයතාවක් කියලා. දැන් මේක RS එක කියලා අපි RS එකේ සම්මාන්තරණ කාමරය කියලා අපි දන්නේ මෙතන ඉන්න ඔක්කොම මේක දන්නේ හින්දා. ඒක පොදු ආත්මීයතාවක්. අර සියඹලාන්ඩු ඉන්න සුමනදාස මාමා මෙතන කෙනත් දැම්මොත් එහෙම S2 වහලා එයා දන්නේ මේක RS එකේ සෙමිනාර් රූම් එක කියලා. නේ? එතකොට දැනුම කියන්නේ ඇත්තටම සාපේක්ෂ දෙයක්. අපි ඒ ගැන වාද විවාද තියනවා නම් අපේ කතාවෙන් පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට දැනුම කියන්නේ සාපේක්ෂ දෙයක්. අපේ මනස විසින් එක එක පුජ්‍යලයා Tamanගේ සංස්කෘතිය, ආගම වගේ විවිධ සාධක අනුව නිර්මාණය කරගන්නා දෙයක්. මගේ හැම කළු එකත් මගේ දැනුමට බලපානවා. මම කොටයි නම් ඒකත් බලපානවා. එතකොට දැනුම පිළිබඳව නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ස්ථාවරය වෙන්නේ දැනුම කියන්නේ මිනිසා හෝ වෙනත් අයෙකු විසින් සොයා ගන්න දෙයක් නෙමෙයි. දැන් අපි දන්නවනේ සීගිරිය අහවලා විසින් සොයාගත්ත කියලා කියනවනේ. අහවල් එක බ්‍රාහ්මී අක්ෂර මාලාව හොයාගත්තේ අරයන් කියලා. ඉතින් එහෙම හොයාගන්න එක නෙමෙයි ඇත්තටම මිනිසා විසින් නිර්මාණය කරන දෙයක්. දැනුම කියලා කියන්නේ. මිනිසා තමයි අර්ථකථනය දෙන්නේ. ඒකල ඊළඟ පරම්පරාවට ඒක උගන්වනවා. කැමැති අය ඒක පිළිගන්නවා, අකමැති අය ඒක නොපිළිගෙන ඉන්නවා. පිළිගන්න අයට එතකොට අර නිර්මාණය කරපු දැනුම අඛණ්ඩව ගලාගෙන යනවා. එතකොට සියලුම ආකාරයේ ප්‍රවාද සංකල්ප න්‍යායන් වගේ දේවල් දැනුම නිර්මාණය කරන්න අපිට මනසේ ආධාරය. මනසෙන් තමයි මේ දේවල් කරන්නේ. දැන් කැමරාවකට පුළුවන් වෙන්න පුළුවන් ෆොටෝ එකක් ගහලා රූපය අල්ලගන්න. නමුත් එයාට සංජානනයක් ඇති වෙන්නේ නැහැ කැමරාව. නේ? අපි විශ්වාස කරන්නේ අර රූපයට එහා ගියපු අදහස ග්‍රහණය කරගන්නේ මනස. මනස තමයි එතකොට මූලික වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම අර මම කලින් කිව්වා වගේ සමහර දැනුම් පද්ධති වාස්තවිකයි කියලා අපිට හිතෙනවා. අපි හිතනවා දැනුම කියන්නේ වාස්තවික දෙයක් කියලා. මම හිතියත් නැතත් මේ පුටුව තියෙනවා කියලා. මම හිතියත් නැතත් මේක තියෙනවා කියලා. නමුත් අපි ඈත පාටගස් දිගිලේ ඉන්න රම්බණ්ඩ මාමා එක්ක අරන් ඇවිල්ලා මේක පෙන්නුවොත් එහෙම පුතේ ඔය පෑනක්ද කියලා. නේ? නමුත් මේක පෑනක් නෙමෙයි ඒක. අපි බොහෝදෙනෙක් දන්නවනේ. හරි. එතකොට අර මේක රම්බණ්ඩ මාමා හිටියත් නැතත් තියනවා කියලා තමයි අපි හිතන්නේ. අපි හිටියත් නැතත් මේක තියනවා කියලා. එතකොට දැනුම කියන්නේ වාස්තවික දෙයක්. අපි හිටියත් නැතත් තියෙන දෙයක් කියලා අපි හිතුවත් ඇත්තටම දැනුම කියන්නේ වාස්තවික දෙයක් නෙවෙයි. එතකොට දැනුම කියන්නේ අර අපිට හැම වාස්තවික බව පේන්නේ සමහර දේවල් අර එක සමජාතීය ලක්ෂණ නිරූපණය කරන සමූහයක්. ඒක පොදුවේ පිළිගන්නවා. එක කුලකයක්. එක කුලකයක අය ඒක පිළිගන්නවා නම් ඒ දේ අපි කියන එකට පොදු ආත්මීය බව. ආත්මීය බව තමයි. ඒක පොදුයි. බොහෝ දෙනෙක් ඒක එහෙම පිළිගන්නවා. දැන් ක්‍රිකට් ගහද්දී අපි ඔක්කොම බලනවානේ අර හතරේ අර ලණුවෙන් එහාට ගියොත් බිම දිගේ වැඩිලා හතරයි කියලා ඉතින් අපි ඔක්කොම පොදුවේ පිළිගන්න හින්දානේ අපි දැනගන්නේ ඒක. අපි හිටියත් නැතත් ඒක එහෙම නෙමෙයිනේ. උඩින් ගියොත් 6යි කියලා අපි හිතනවානේ. ඒක අපි ඔක්කොම එකවර පුටු වලින් නැගිටලා හුරේ දානවා. අන්න පොදු ආත්මීය භාවයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දැනුම සහ යථාර්ථය කියන වචනේ අපි ඉතිහාසය ගැන කතා කරද්දී අපේ ගොඩාක් අය කියනවා මේ අහවල් එකෙන් එළිවෙච්ච සත්‍ය ඉතිහාසය. අහවල් එකෙන් එළිවෙන යථාවාදී යථාර්ථවාදී ඉතිහාසය. සැබෑ ඉතිහාසය, නියම ඉතිහාසය. ඔන්න ඔය විශේෂණ පදයක් අපේ ගොඩාක් ඉතිහාසයේ කියන වචනේ පාවිච්චි කරනවා. ඒකට ඒ ගැන කතා කරන්න මම යන්නේ. අර නිර්මාණය කරන දැනුම සංගත කොච්චරක් දුරට සංගත වුණා. ඒ දැනුම යථාර්ථයක් නෙමෙයි. පවතින පරමාර්ථ වශයෙන් පවතින දෙයක් නෙමෙයි. අපි දැන් සංගතයි කියන වචනේ කියන්නේ මේක දලාදහස ගත්තොත් පවතින අවශේෂ සාධකත් එක්ක ගැළපීම. වටේ පිටේ තියෙන සාධකත් එක්ක අවශේෂ සාධකත් එක්ක ගැළපීමට අපි සංගතතාව කියලා කියනවා. ඒතර දැනුමේ තියෙන්නේ සත්‍යයක්වත් යථාර්ථවාදී දෙයක්වත් නෙමෙයි සංගත වීම. අනිකුත් සාධකෙක දැන් දුර්ගැමුණු රජතුමයි ඒ උදාහරණයක් ගත්තොත් එළාර රජතුමා යුද්ධ කරා කියන එක අපි ප්‍රත්‍යක්ෂ ඥානෙකුත් නැහැ අපිට. නමුත් ඒක අපේ ජන සම්ප්‍රදාය ඇවිල්ලා තියෙනවා.
මහා වංශය ගැන විස්තර තියෙනවා. වෙනත් මූලාශ්‍රවල ඒ ගැන විස්තර තියෙන්න පුළුවන්. ඒකට සංගතයි නම් අපි ඒ අදහස් පිළිගන්නවා. විසංවාදයි නම් දැන් අපි ගත්තොත් එහෙම උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ නිජ භූමියක් තිබ්බයි කියලා අදහසක් තියෙනවානේ. ඒකට දැන් මේක සත්‍ය ඉතිහාසය මොකක්ද කියලා අපිට හොයන්න බෑ ඇත්තටම. අපි ඒකට එහෙම අදහසක් ඉදිරිපත් වුණාම අපි බලනවා අපේ වංශ කතාවල මේ ගැන තියෙන්නේ මොකද්ද? සංගම් සාහිත්‍යයේ මේ ගැන මොන හරි තියනවාද? සෙල්ලිපි වලින් මොනවද හෙළි වෙන්නේ? පුරාවිද්‍යා කැණීම් කරද්දි මොනවද අපිට හෙළි වෙන සාධක? යාපන හරියේ කියන ප්‍රදේශය අපි සංචාරය කරොත් අපිට හම්බෙන සාධක මොනවද? විදේශිකයන්ගේ වාර්තාවල මොනවද තියෙන්නේ? එතකොට මේ වාර්තා වලින් කියවෙනවා නම් අපිට විවිධාකාර එකිනෙකට වෙනස් අරස් සාධක වලින් ඔය කියන උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සාම්ප්‍රදායික දෙවල නිජ භූමියක් තියෙනවායි කියලා පැහැදිලි සාධක එනවා නම් අපි ඒ අදහස පිළිගන්නවා නේ. එතන සත්‍යයක් නෙමෙයි සංගතතාවය එතන තියෙන්නේ. සත්‍ය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. එතන තියෙන සංගතතාව. දැන් අපි ඇත්තටම දැන් බලද්දී අපේ තියෙන ඒ ඓතිහාසික මූලාශ්‍ර විදේශීය වාර්තා ඒ ඔක්කොම පුරාවිද්‍යා දත්ත විග්‍රහ කරද්දී අපිට පේන දේ තමයි එහෙම උතුරු නැගෙනහිර කලාපයේ මේ දෙමළ සාම්ප්‍රදායික නිජ භූමියක් තිබ්බයි කියන සාධක වලට වඩා වෙන සාධක තියෙනවා. ඒ නිසා අපි ඒක පිළිගන්න ටිකක් අකමැති වෙනවා නේ. එතකොට අපේ මේ කතා කරන මානව ශාස්ත්‍රවල නැත්නම් ඉතිහාසයේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ සත්‍ය කියලා කතාවක් නෑ. එතකොට අපිට වැදගත් වෙන්නේ සංගතතාව. අනිකුත් මූලාශ්‍ර එක්ක ගැළපීම. එතකොට අර කවුරු හරි කියනවා නම් සත්‍ය ඉතිහාසයේ ගවේෂණය කරනවා, සත්‍ය ඉතිහාසය ලියනවා, නියම ඉතිහාසය මම මේ ලියන්නේ, සැබෑ ඉතිහාසය මම මේ ලියන්නේ කියලා ඒක අමුමහු බොරුවක්. එහෙම නැත්නම් එයා වංචාකාරී. හරි. එහෙම නැත්නම් නොදන්නාකම නිසා කරන දෙයක්. එතකොට අපි ඉදිරියට ගියොත් එහෙම දැනුමේ යථාර්ථයක් අපිට හඳුනා ගන්න බැරි නම් ඉතිහාසය ගැන ඉතින් කියනුම කවරේද? ඉතිහාසයේ යථාර්ථයක් කියන එක ඇත්තෙම නැහැ. සත්‍යයක්, යථාර්ථයක්, සැබෑ භාවයක් කියලා සංකල්පයක් අපිට වර්ණනා ගන්න බෑ. එතකොට ඇත්තටම ඉතිහාසයේ තිබිය යුත්තේ අනෙකුත් සාධක සමග ගැළපීමක්. අර කියන සංගතතාව තමයි අපිට වැදගත් වෙන්නේ. අපිට අද එකිනෙකට පටහැනි අදහස් දෙකක් ආවොත් යම්කිසි සංසිද්ධියක් අරබියා ඇයි කාලිංග ලංකේශ්වර නිශාංක මල්ල මේ විදියට හැසිරුනේ? සමහර අය කියන්න පුළුවන් මෙන්න මේ හේතුව හින්දා. දැන් අපි වර්තමාන සාධක ගමු. මම මේ දේශපාලනේ කතා කරනවා කමන්නේ නැහැ නේ. ඒක මගේ දේශපාලන ස්ථාවරයකින් පැහැදිලි වෙන්නේ නැහැ. ඇයි දෝෂාභියෝ විශ්වාස භංග යෝජනාවලිය වෙලාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙහෙම ඇසෙන්නේ. මම මේක කතාවක් කියනවා. තව එක්කෙනෙක් කියන නෑ මෙන්න මේ සිද්ධිය හින්දා තමයි ඒක. එතකොට අපි ඒක අපිට කොහොමද අපි ඒක විශ්වාස කරන්නේ? අපි බලන්නේ පත්තර ප්‍රවෘත්ති ළඟ ඉන්න අයගෙන් අහලා වඩාත්ම සාධක ලැබෙන එක තමයි අපි පිළිගන්නේ. හරි විදිහට නම් පිළිගත යුත්තේ. දැන් අපි කරන්නේ එහෙම නෙමෙයි. කලින් අපි හිතේ අදාගත්ත මොකද්ද ආකෘතියකට දාලා සිරිසේන මහත්තයා මොන දේ කරත් අර එයාව නරකට දකින්නට එයා නරකයි, තව පිරිසකට එයා හොඳයි. එහෙමනේ අපි හදාගෙන තියෙන්නේ අපේ දැනුම ඥාන ශේෂ්ත්‍රේ නේද? මම කියන්නේ හැමෝටම නෙමෙයි, සමහර අය මෙතන ඉන්න අය එකකින් අපි අදාළ වෙන්න පුළුවන්. එතකොට මෙන්න අපේ ලංකාවේ මහා ඉතිහාස ලේඛන මහා වංශය මහා වංශය පිළිබඳ කතා කරන මහා වංශය කියන මුද්‍රණය බෞද්ධ සංස්කෘතියේ පිටකවල මම දැක්කේ. දැම්මේ. එතකොට දැන් මහා වංශයට කලින් තව වංශ කතා ලියවිලා තියෙනවා. දීප වංශයේම පරණයි කියලා හිතනවා. ඊට පස්සෙත් වංශ කතා ගොඩාක් තියෙනවා. 18 වංශය නේ, ස්තූප වංශය, තූප වංශය, ඔහොම අත්තන එළුවත්තන ගලු වංශය, ඔහොම වංශ කතා සාහිත්‍යයක් අපේ තියෙනවා. ශාල ප්‍රමාණය 25 30ක් විතර ඇති මම හිතන්නේ. එතකොට අපේ ඒ අතරින් ඉතින් ප්‍රධාන ලේඛනය මහා වංශය කියලා නේ සලකන්නේ. ඉතින් වර්ණනා කරන අය වර්ණනා කරන්නේත් මහා වංශය. අපේ සංස්කෘතියට පහර එල්ල කරන්න ඕන නම් ගහන්න ඕනෙත් මහා වංශයට. මහා වංශයට ගහුවා නම් ඔක්කොම හරි. මුදුන් මුල. එතකොට ඒ නිසාම මම මගේ කතාවට මහා වංශය සම්බන්ධ කරගන්නවා. එතකොට මේ මහා වංශයේ මහාචාර්ය නලින්ද සිල්වා මහත්මයා ප්‍රකාශ කරනවා මහා වංශයේ ඉතිහාසය තියෙනවා. හරි. දැන් අපි හිතනවා මහා වංශයේ ඉතිහාස ලේඛනයක් කියලා. අපි මහා වංශයට මේ කතන්දර කියනවා. මහා වංශයේ අර ගමේ ඉන්න හරෝලිස් මාමගේ කතාව නේ. අර අහවල් තැන හිටපු අර දුප්පත් මිනිසුන්ගේ ගෙදර ගැන මහා වංශයේ කියලා නේ.
අහවල් එක්කන කෑම කෑවේ කොහමද කියලා නෑ. අර පුංචි සිඤ්ඤෝගේ හරි ඒ කාලේ නම තිබ්බත් දන්නේ කකුල කැඩිච්ච එක මහා වංශේ නෑ. මහා වංශය කියන්නේ පට්ටපල් බොරුවක් කියලා මහා වංශයට දීලා දෙනවා. හරි. එතකොට මහා වංශය කියන්නේ ඉතිහාස ලේඛනයක්. මහා වංශයෙන් මුලින් ඉඳන් අරට කියවුව මහා වංශ ඉතිහාසයට අදාළ කරුණු තියෙන්න පුළුවන්. දැන් අපි අද පත්තරේ කතුවැ කිය ගත්තොත් ඉරිදා සිළුමිනේ හරි දිවයිනේ හරි කතුවැ කිය ගත්තොත් ඉතින් ඒක ඉතිහාස කෘතියක් නෙවෙයි. නමුත් ඉතිහාසයට අදාළ දෙයක් ඒකේ මතු කර ගන්න පුළුවන්. කවදාරි දවසක නේ. ඒක ඉතිහාස ලේඛනයක් නෙමෙයි. කතුවැ කියන්නේ පත්තරේ ගැන කියන්නේ. පත්‍රයේ දේශපාලන අදහස් හරි එයාගේ සමාජ ස්ථාවරය ප්‍රකාශ කරන කතුවරයාගේ පරම අයිතියනේ කතුවැ කියන්නේ. කතුවැ කියන්නේ එයාලගේ ස්ථාවරය ප්‍රකාශ කරන යම් දෙයක් ගැන හරි මොනවාරි දෙයක් ගැන. ඉතින් ඒක ඇතුලේ විවිධාකාර සෝසියොලොජි තියෙන්න පුළුවන්, සයිකොලොජි තියෙන්න පුළුවන්, හිස්ටරි තියෙන්න පුළුවන්, විවිධ දේවල් තියෙනවා. ඒතර මහා වංශය ගත්තොත් එහෙම මහා වංශයේ ඉතිහාසය තියෙනවා. ඒ වගේම මේක ඉතිහාසය විතරක් නෙමෙයි. ධර්මයක් තියෙනවා. බුදුදහමක් තියෙනවා. වාස්තු විද්‍යාවක් තියෙනවා. මේ ස්තූපය හැදුවේ මෙහෙමයි වහලක් දිගිලා බැස්සා ජනකතක් තියෙනවා. සටන් ව්‍යාපාර ගැන කතන්දරක් තියෙනවා. යුද උපක්‍රම ගැනක් තියෙනවා. ගෑනු මිනිස්සු මෙවුන්දම් කරපු කතන්දරත් ඔක ඇතුලේ තියෙනවා. මෙවුන්දම් කියන්නේ අර එකතු වෙච්ච ඒවත් තියෙනවා නේ. අන්තපුර ගැන කතාවක් තියෙනවා. අන්තපුරනේ පුරුෂපුර ගැනක් තියෙනවා සමහර රජිනියක්. නේ ඔය ඔක්කොම තියෙනවා. එතකොට මහා වංශයේ කියවන්න ඕනේ අපි එකිනෙකින් වෙන් නොකළ සංස්කෘතියක ජනතාව නිවන් අරමුණු කරගෙන යහමගේ අයීමට ලියන ලද කෘතියක්. ඒකට මේක ඇතුලේ අර කියන ඕන අයට ඕන දේවල් තියෙන්න පුළුවන්. අපේ හිතේ සමහර දේවල් නැති වෙන්නත් පුළුවන්. නැති දේ අල්ලගෙන ගහන එක නෙමෙයිනේ අපි කරන්න ඕනේ අත්‍තරම ගත්තොත්. අපි මධ්‍යස්තව හිතන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ කාටවත්. මධ්‍යස්තව හිතන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ කවුරු හරි මොකේද හරි පක්ෂපාතී. ඒක මම විශ්වාස කරන විදිහට අපි නිවන් දකින්න අපි මේ දේ කරනවා. රහතන් වහන්සේලා එහෙම කරන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒක ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයේ විතරකුත් නෙමෙයි. එතකොට මේ මහා වංශය ඇත්තටම ගත්තොත් එහෙම මහා වංශයේ අරමුණක් වෙලා තියෙන්නේ ප්‍රධාන අරමුණක්. ඒ අරමුණක් නෙමෙයි ඇත්තටම පස්සේ සියවසේ වගේ ඉන්දියාවේ අර දේශපාලන අපේ ආචාර්යතුමායි හොඳට පැහැදිලි කරයි. දේශපාලන බලය වර්ධනය වීමේදී අපිට අවශ්‍ය වෙනවා ප්‍රබල රජ කෙනෙක් බිහි කරගන්න. පස්වෙනි සියවස වෙද්දී මේ වෙද්දී ඉන්දියාවේ සම්පූර්ණයෙන්ම බුදුදහම විනාශ කරලා බ්‍රාහ්මණ සම්ප්‍රදාය නැවත මතුවෙලා බුදුහාඳුරෝ විසින් ශ්‍රමණ සම්ප්‍රදාය ස්ථාපිත කරාට පස්සේ සියවස් 6-7ක් 8ක් යද්දී නැවත ශ්‍රමණ සම්ප්‍රදාය යටපත් කරගෙන බ්‍රාහ්මණ සම්ප්‍රදාය මතුවෙලා සම්පූර්ණයෙන් බුදුදහම මතු කෑවිලා කියලා. ඒකට ඒ වගේ වෙලාවට අපේ හිටපු භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය වෙනවා ප්‍රබල බුදුදහම රැක ගැනීම සඳහා ප්‍රබල රාජ්‍යයක් ගොඩනගන්න. කෞටිල්‍ය මෞර්ය වංශය ගොඩනගලා කරන්නේ ඕක. බුදුදහම රකින්න නෙමෙයි කෞටිල්‍ය මෞර්ය වංශය ගොඩනගන්නේ. නන්ද වංශයත් එක්ක තිබ්බ ප්‍රශ්නයක් ඉඳලා නේ. ඒකට කෞටිල්‍ය හදනවා මෞර්ය වංශය. පස්සේ මෞර්ය චන්ද්‍රගුප්තගෙන් පස්සේ ඕක බින්දුසාර හරහා අශෝක රජතුමාට ඇවිල්ලා යාගෙන් පස්සේ නැති වෙලා යනවා. ඉතින් ලොකු කතන්දරයක්. ඉතින් එතකොට ඒ වගේ කෞටිල්‍ය ඒක හැදුවා වගේ අපේ හාමුදුරු කෙනෙකුට අවශ්‍ය වෙන ප්‍රබල බුදුදහම රැක ගැනීමේ අරමුණ යම්කිසි ලෙජිටිමයිස් කරන්නේ කතාව සාධාරණීකරණය කරන්න ලේඛනයක් වුණා. යාවේලි කරන්නේත් ඒක ඉතින් ඇත්තට. එතකොට සමාන කරනවා මේ දේවල් අන්තිම සමානතා තියෙනවා. එතකොට මහා වංශයේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ රාජ්‍ය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාද ගොඩ. ඒක තමයි මහා වංශ කතුවරයාගේ ප්‍රධාන ඉලක්කය කියලා අපි හඳුනා ගන්න. ඒතර සිංහල බෞද්ධ රාජ්‍ය කියන්නේ නිර්වාණ මාර්ගය. නිර්වාණ මාර්ගය ඉතුරු කරපු පොළවේ තියෙන භූමියක්. ඒකට කැප වෙච්ච භූමියක් නිර්මාණය කරන එක තමයි මහා වංශ කතුවරයාගේ අරමුණ. ඒකට ඒ අරමුණ අපි මගේ කතාවේදී ගොඩාක් වැදගත් වෙනවා අවසාන කොටසට. එතකොට මහා වංශයේ මේ මම ගත්තොත් මුලම තියෙන ආරම්භයේ තියෙන 1-4 ගාථා මම සිංහල පරිවර්තනය කරලා පාලි ගාථා ගන්න නැතුව අපි කියවොත් එම ශ්‍රී
ශ්‍රී සුද්ධ වංශයේ උපන් අත්‍යන්ත පාරිශුද්ධ වූ සර්වඥයන් වැඳ නොඅඩු නොයෙක් පරිච්ඡේද ඇත්තා වූ මහා වංශය කියන්නේ මේ මහා වංශ කතුවරයා කියන්නේ මුලදී මේ වංශතම පැරණන් විසින් කරන ලද්දේ නමුත් ඇතැම් තැන් නිතා වැඩියෙන් විස්තර කරන ලද්දේය. ඇතැම් තැන් නිතා කෙටියෙන් දක්වන ලද්දේය. නොයෙක් පුනරුක්ත දෝෂ ඇත්තේය. ඒ අඩුපාඩු ඉවත් කර පහසුවෙන් කියවීමට හා අවබෝධ කර ගැනීමට හැකි පහන් සංවේගයේ උපදවන්නා වූ පරම්පරායාත වූද ඒ මහා වංශය ප්‍රසාද උපදවන්නා වූ තන්හි ප්‍රසාදයද එසේම සංවේග ජනක තන්හි බයකම්පාද උපදවනි ශ්‍රවණය කරා. කොහොම මහා වංශය කියන හේතුව වෙන ඉතිහාසයේ කියන්න අර ඉන්නර මං කිය වගේ අර පුංචි මැණිකගේ කතන්දරේ කියන්න නෙමෙයි ඉතිහාස මේ මහා වංශය කියන්නේ. අර කාගේ හරි කයක් හදුවේ කොහොමද කියලා කියන්නත් නෙමෙයි. එතකොට මේ මහා වංශයේ මේ පරිච්ඡේද තියෙනවානේ. ඉතින් මුල් කොටස 30 ගානක් තියෙනවා. අර ආපු සමහර අය ඉතින් මහා වංශයේ චූල වංශය කියලා උග බෙදනවා. මම පෞද්ගලික එක පිළිගන්නේ ඒක අපිට කොන්න පස්සේ කතා කරන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ඕකේ අතරම පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන්නේ මොකෙන්නේ චූල වංශ කතාවක් නේ. අපි දැකලා තියෙනවානේ මාධ්‍යයේ චූල වංශය කියන්නේ ඇවිල්ලා ප්‍රකට මහාචාර්යවරු කට උතර නැති වෙනවා. ඒත් පහවදත් ඇවිල්ලා ඒකම කියනවා. ඒකනේ අපේ රටේ තියෙන ඛේදවාචකේ. එතකොට අපි ගත්තොත් එහෙම පරිච්ඡේද ඉවර වෙන්නේ මෙන්න මේ විදිහට. සිංහල පරිවර්තන ගත්තොත් මෙතකින් බුද්ධි ජනයා පහන් සංවේග පිණිස කළ. ඒතර මහා වංශය කරන්නේ වෙන මොකටවත් නෙමෙයි බුද්ධි ජනයා පහන් සංවේග පිණිස කළ මහා වංශ තථාගතාභි ගමන නම් වූ පළවෙනි අධීරණි. ඒතර මෙන්න 15 වෙනි අධීර මේ හැම එකකම මෙහෙමයි. මම උදාහරණ තුනක් ගත්තේ. මෙතකින් බුද්ධි ජනයා සංවේග පිණිස කළ මහවස මහා විහාර පටිඝාන නම් වූ 15 වන අධීරණි. මෙතකින් මුදේ ජනයාගේ පහන් සංවේග පිණිස කළ මහා වංශී පංචරාජක නම් 37 වන අධීරණි චූඩ වංශයේ තත්ත්වය. එහෙම ගත්තා. එතකොට දැන් මේ කියන එකත් එක්ක මහා වංශයේ මෙන්න මේ දේවල් ගැන කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? මේ දේවල් ගැන කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? එහෙම මිනිස්සු ගැන කියන්න ඕන නම් කවුරු හරි මතක් ලියන්න. මේක එහෙම ගැටලුවක් නැහැ. කෙනෙකුට ලියන්න පුළුවන් නේ. සුළු ජන වංශය හරි මොකක් හරි කියලා නේ මේ මහා වංශය. සුළු ජන වංශය හරි අප්‍රකට වංශය හරි කියලා අපි කාට හරි ලියන්න පුළුවන්. හරි. එතකොට ඒකම අපිට මේ ඡායාරූප මම 4ක් දාලා තියෙනවා. මගේ කතා අර දඹුල්ල විහාරයේ තියෙන දුටු ගැමුණු වෙලා අර යුද්ධය. ඒක අපිට ලොකු ප්‍රශ්නයක් නේ අපේ ගොඩාක් අයටනේ. ඒ හින්දා මම මේක ගත්තා. පරාක්‍රම බාහු රජතුමාගේ නිර්මාණය. මෙන්න අපිට ආසන්නය අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. සරත් වංශක මහත්මයා ඉන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. මෙතන ඔන්න සරත් වංශක මහත්මයා ජනාධිපතිවරණයට එනවා. දැන් නෙමෙයි කාලේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ අපි දැන් මම තව කතාවක් කියන්න හිතාන ආව මේ පොඩ්ඩක් මිස්සුනා. දැන් අපේ ලංකාවේ ඉතිහාස කතාවල ඉතිහාසය ලියද්දී අපි ඉතිහාසකරණය කියලා ඉගෙන ගන්නවානේ. ඒකට ඉතිහාසය පිළිබඳව විවිධ මාක්ස්වාදී හරි විවිධ ප්‍රවාද අද වෙද්දී නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්. නමුත් හොඳට හෝ නරකට අපේ ඉතිහාසකරණය කියලා අපි තාම කතා කරන්නේ අර EHKගේ ඉතිහාසය යන කුමක්ද කියන පොත. ඒක තමයි අපේ විශ්වවිද්‍යාලවල ඉතින් මේ බයිබලේ වගේ. What is history? ඉතින් අර සිංහල පරිවර්තනයක් තියෙනවා. ඒක ඉතින් මෙලෝයාගෙකුට තේරුම් ගන්නත් තමයි. මේ අපහාසයක් නෙමෙයි මම කරන්නේ. එතකොට ඒ පොතනේ අපි ගුරු කොට ගන්නෙ. ඉතින් එතකොට අපේ රටේ ඉතිහාස චින්තනය හැදිලා තියෙන්නේ මේ ඉතිහාසය යනු කුමක්ද පොතත් එක්ක. ඊට එහාට ගිහිල්ලා නැහැ අපේ ඉතිහාස. මම කියන්නේ ඔබතුමාලාගේ නෙමෙයි අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසය ඉගෙන ගන්න පිරිසක. එතකොට මේ කවුරු හරි අහන්න බලන්න ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා. මමත් ඉතින් ওই ඉතිහාසයේ පුරාවිද්‍යාවනේ දැන් අවුරුදු 16ක් විතර කරන්නේ. ඒ හින්දා මම ඉගෙන පේරාදෙණිය රජරට වික්ෂු විශ්වවිද්‍යාලය කැලණිය ජයවර්ධනපුර ඔය විශ්වවිද්‍යාල ටික ගැන යම් අවබෝධයක් අපිට තියෙනවානේ. ඒකට රුහුණ යාපනයේ ගැනත් තියෙන අවබෝධයක් ඒක වෙනම කතන්දරයක් නේ. හරි. එතකොට මේ ඕක තමයි ඉතින් කතන්දරය. හරි. එතකොට මේ බටහිර ඉතිහාසකරණය තුල අද වෙද්දී නිකන් අලුත් සංකල්ප විදියට කතා කරන මේ මහාචාර්යවරු කාල අවකාශයේ සාපේක්ෂතාවය 1900 අපේ ආචාර්යතුමා වෙනම දේශනයක් වුණත් කරයි මෙතුමා කාලාවකාශය ගැන කතා කරේ අයින්ස්ටයින් 915.
සාධාරණ සාපේක්ෂතාවාදී. සහ 905 විශේෂ සාපේක්ෂතාවාදී. ඉතින් අද තමයි අපේ සමාජීය විද්‍යා ශාස්ත්‍ර වල ඉතිහාස වලට එන්නේ. අලුත් මහ විශාල ප්‍රවාදී අවුරුදු 100කට වඩා පරණයි. දැන් මම හිතන්නේ මේ බටහිර භෞතික විද්‍යාවේ ඔබ ගැන දැන් කතා කරන්නේ ඊට වඩා ගොඩාක් වර්ධනය වෙලා විෂයන්නේ. හරි. එතකොට මේ ඒ වගේම අපේ ඉතිහාසය කතා කරද්දී නිර්පභූ ඉතිහාසය. හරි ජනප්‍රිය මාතෘකා දෙන අපේ ශිෂ්‍ය අතර විකල්ප ඉතිහාසය. තියෙන ස්ථාපිතයට වඩා වෙනස් කතාන්තර. මම මෙච්චර කල් මගේ කෙස් කළු පාටයි කීකිය තව කෙනෙක් කළා කියන නෑ උඹේ කෙස් දම් පාටයි කියලා. අන්න විකල්ප කතාව. ඒක අපි අද මතු කරගෙන යනවා. සුළු ජන ඉතිහාසය අර වංශ කතා වලින් අතහැරිලා තියෙන අනු ජන ඉතිහාසය වගේ විවිධ පැති ගැන මිනිස්සු ඉතිහාසය හදාරන අය අද උනන්දු වෙනවා. ඒ උනන්දු වෙලා අලුත් අදහස් ඒක නරකයි කියලා නෙමෙයි මම කියන්නේ අද පවතින තත්ත්වය. එතකොට අපි බැලුවොත් එimhe අපේ වංශ කතා හරි ලෝක ඉතිහාසය හරි මොන දේ බැලුවත් ඉන්දියාවේ ඉතිහාසය ගත්තත් යුරෝපා ඉතිහාසය ගත්තත් ඇමරිකාවේ ඉතිහාසය ගත්තත් අවසාන වශයෙන් තියෙන්නේ ජයග්‍රාහකයෙක්ගේ කතාව. මෙයා කොහොමද ජයග්‍රහණය කරේ? ජයග්‍රහණය කරලා මොකද කරේ? ඕක තමයි අපි ඉතිහාසය කියලා කියන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් නේ. හරි. එතකොට දැන් මම මේ උදාහරණ කීපයක් ගත්තා. දැන් මේක වැඩ කරන විදිය ආසන්න උදාහරණකින් මම පෙන්නන්න. දැන් අපේ මහා වංශයේදී වීරයා කරන්නේ මෙතුමානේ නේ. ඊට පස්සේ එතුමාට ඕන එතුමාගේ කතාව කියවෙන විදියට මහා වංශයේ මහානාම හඳුරන්ගේ අදහස් වලට ලියවෙනවා. පරාක්‍රම බාහු රජතුමා දෙවනි කොටසේ වීරයා කියලා කියනවානේ. ඒත් එමය අතිශය පූර්ව පාලකයෝනේ. විශාල ප්‍රමාණයක් ඝාතනය කරලා බලය තහවුරු කරගත්ත පාලකයෝ මෙයාලා. ඒකට එයාගේ කතාව තමයි උතන කියවෙන්නේ. ඒතර මම මේ ගත්තේ මේ ආසන්න ඉතිහාසය. අපි ඔක්කොම මෙතන 2009 ජීවත් වුණානේ නේ. උනාට 2009 හිටියේ නැති විදියටත් අපි හැසිරෙන අවස්ථා තියෙනවා. එහෙම හැසිරීලා තියෙනවා අපි. එතකොට මම මේ කියන ඒවායි මගේ දේශපාලනයක් මට දේශපාලනයක් තියෙනවා. මගේ මේ කතාවේදී මගේ දේශපාලනය මනින්න යන්න අවශ්‍ය නැහැ කවුරුත්. මම උදාහරණ මම ගන්නෙ. එතකොට දැන් අපි 2009 අපි බොහොම උනන්දුවෙන් ජාතික රූපවාහිනිය බැලුවා. ලාල්ලේ මන්තමාවලගේ එක පැත්තකින් ඇවිල්ලා අහවල් 2008 6 විතර ඉඳන්නේ අපි ඉතින් අනිවාර්යෙන් බත් එක කකා හිටියක් දුවගෙන ගිහලා ටීවී එක ළඟ වාඩි වෙනවා. අර අමුතු සවුන්ඩ් එකක් ආවනේ අර ටැන් ගාලා අර පෙරමුණු ටික යනනේ දුවන ගිහින් බලනවා අපි සතුටෙන් නේ. සතුටෙන් පිරිසක් අසතුටෙන් බලන්නත් ඇති. හරි. එතකොට ගිහින් බලපුවාම මේ ඔන්න දැන් නිවුස් එක යනවා. දැන් අහවල් පෙරමුණේ ඉන්න ශවේන්ද්‍ර සිල්වා ඔබාමතනවා කියලා කිව්වහම ඔව් අපි මේ යුද්ධය දැන් සාර්ථකව කරගෙන යනවා. තව ටිකයි අහවල් තැන අල්ලන්න අපි මේ අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදේශ පරිදි ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ අනදීම පරිදි සරත් පොන්සේකා යුද හම්බුවාදතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි දැන් මේක කරගෙන ඇවිල්ලා ඉන්නවා කියලා ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කියනවා නේ. ඔහම ඔක්කොම කියන. ඉතින් තව කෙනෙක් ආපුවාම මේ ඔන්න ගුවන් හමුදාවේ හිටපු අයත් එහෙම කියනවා. නාවික හමුදාවේ අයත් කියන. ඉතින් ඔය ආස්සේදී ඔය යුද්ධේ පොලිසිය එහෙම ඉඳලා නැහැ. නේ පොලිසිය අර සිවිල් ආරක්ෂක බලකාය එහෙම ඉඳලා නැහැ. ඉතින් STF එක එහෙම මොනවත් කරලා නැහැ. මම කියන්නේ අපි ඉතිහාසයේ වැඩ කරන විදිය. එතකොට දැන් කොහොම ගිහිල්ලා යුද්ධේ අවසන් කරගත්ත 2009. එතකොට මේ ත්‍රස්තවාදී මම නම් දකින්න එක ත්‍රස්තවාදයක් විදියට ත්‍රස්තවාදී නිමා කරලා ඒ ත්‍රස්තවාදී පැවතුනා නම් මම ඉතින් අද කොළඹ ඉන්නෙත් නැහැ. මම දන්නවා ඇත්තටම මම මේ දවස්වල ඔය පශ්චාත්තුපාදී හදාරන කාලේ නුවර ඉඳන් කොළඹ ඇවිල්ලා මරදානි ස්ටේෂන් එකේ බැහැලා මේ මම කල්පනා කරනවා දැන් බෝම්බයක් පිපිරෙයිද. මම දුවගෙන යන්න ඕනද කියලා. ඉතින් දුවගෙන ගියොත් කලින් පිපුරුනොත් ඉවරයිනේ. ඊට පස්සේ ඉඳලා මිනිස්සු යනකල් ඉඳලා යනවා. මම එහෙම ඉඳලා තියෙනවා ඇත්තටම. මිනිස්සු යනකල් මම ඉඳලා තියෙනවා. මිනිස්සු යනකල් ඉඳලා යද්දි ආයෙ කෝච්චියක් ඇවිල්ලා නැගී ආපුවාම ඊට වඩා සෙනග. යන්න වෙන්නේ නැහැ. ඉතින් ජීවිත ආසාව අත්හැරලා තමයි අපි කටයුතු කරේ. ඉතින් ඒකට අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒ අදාළ සියලු දෙනාට ඒ ගෞරවය යන්නත් ඕනේ. ඉතින් මම මේ වෙලාවේ මතක් කරන්න. එතකොට දැන් ඊට පස්සේ මෙතනින් පස්සේ මොන හරි හේතු නිසා ජනාධිපතිවරණය ආවා. ජනාධිපතිවරණය ආවට පස්සේ දැන් ඔන්න අර යුද්ධයේ හිටපු සේනාධි නායකයා
උදා විශාල කාර්යභාරයක් කරා මේ සේනාධිනායකයා ඉදිරිපත් වෙන ජනාධිපති අපේක්ෂකයෙක් විදියට. එතකොට දැන් මම මේ කල්පනා කියන දේ අපි තව අවුරුදු 500ක් එහා ඉන්නවා කියලා හිතන්නකෝ අපි. නිකන් හිතන්න අපි දැන් ඉන්නේ 2500. වෙන මූලාශ්‍ර නැහැ. අපි පත්තර වලින් තමයි දැන් අපි 2009 ගැන ඉතිහාසය ලියන්න යන ඉතිහාසඥයෝ අපි. 2009 ඉතිහාසය ගැන අපි ලියන්න යනවා 2500 කියලා. ක්‍රිස්තු වර්ෂ. එතකොට දැන් අපි පත්තර අරන් බලන ඕන දැන් අර හරි ටීවී වාර්තා අරන් බලද්දි ටීවී වාර්තාවේ කලින් වන්න මහින්ද රාජපක්ෂ ඉන්නවා, ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා, සරත් ෆොන්සේකා ඉන්නවා. ඊට පල්ලෙහා හම්දා නායකත්වයේ තියෙනවා. ඊට ඡන්දයෙන් පස්සේ මොකද වෙන්නේ? දැන් ඡන්දයේදී අර ටීවී එකේ පෙන්නනවා යුද්ධ දින බෙව මහින්ද රාජපක්ෂ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයයි, ගෝඨාභය මහත්තයයි, කරන්නාගොඩ මහත්තයයි, අර ගුණතිලක මහත්තයයි යනවා. සරත් ෆොන්සේකා නැහැ. සරත් ෆොන්සේකා හැලිලා. ඉතින් එයා එතකොට යුද්ධය ඉවරුනහමත් එහෙමයි. වාර්තාවක් දැම්ම මොනවා දැම්මත් මේ සරත් ෆොන්සේකා කියලා කෙනෙක් යුද්ධේ ඉඳලා නැහැ. ඒතර දැන් මේ මූලාශ්‍ර ටික අපිට අහු වුණොත් අපිට මොකක්ද පේන්නේ ඉතිහාසයේ නේ? ඊට පස්සේ ඔහම ගිහිල්ලා යා හිරේ ගිහිල්ලා නිදහස් වෙලා ආය ඇවිල්ලා දැන් මේ මෑත කාලේ එනවනේ. ඊට පස්සේ දැන් 2015 අපේ වර්තමාන ගරු ජනාධිපතිතුමා රට ගිහිල්ලා ඇවිල්ලා කියනවා මේ ආණ්ඩුව පස් වුණාට පස්සේ බලද්දි යුද්ධ ඉවර කරලා තියෙන්නේ කවුද? මම කියන්නේ මේ රාජ්‍ය මාධ්‍ය අපි ගත්තොත් එහෙම ඒක විතරක් අපි ගත්තොත් යුද්ධ ඉවර කරලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. යුද්ධ ඉවර වෙන වෙලාවේ මමයි ආරක්ෂක ලේකම්තුමා මම තමයි යුද්ධ ඉවර කරේ. මේ ඉතිහාසයේ අපි මේ දන්න ඉතිහාසයේ වැඩ කරන විදිය. තව ටික කාලයක් ගියා ඔන්න ආවා මේ මට මගේ දේශපාලන නිරූපණය වෙන්නේ නැහැ මොකද මම අද පරිස්සම් විතර යන්නත් ඕනේ. ඊට පස්සේ ආව චන්ද්‍රිකා නෝනා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් ඉන්නවා චන්ද්‍රිකා නෝනා ඉඳගෙන කියනවා ඔය යුද්ධය 4-3ක් ඉවර කරේ මම. ඔන්න මාධ්‍යවල යනවා. චන්ද්‍රිකා මැතිරියගේ ප්‍රකාශය යුද්ධය 4-3ක් අවසන් කරේ මම මේ අපි දන්න ඉතිහාසය. නේ? එතකොට දැන් අද දේශපාලන මොන තැන තිබ්බත් මම හිතන්නේ මේ මම පසුවීම දන්නේ අපි ඉතින් අර ටීවී එකේ බලද්දි පේන දෙන්නේ අපි නිගමන වලට එන්නේ. අද නිදහස් උළෙල තිබ්බා නිදහස් උළෙලේ මහින්ද රාජපක්ෂට ආසනයක් නැහැ. එයා නැහැ. ඉන්නේ ඔක්කොම යුද්ධය කරන්න බෑ කිව්ව අය දිනන්න බෑ කිව්ව අය තමයි මුල් පෙළේ ඉන්නේ. අද ඇත්තටම රණ විරෝධී කියලා જાතියකුත් නැහැනේ. අද ඉන්නේ ඉතින් අද බලපුවම අපේ ළමයිනේ. අපේ ළමයි තමයි අපේ ළමයි මරලා තියෙන්නේ. අපේ ළමයි තමයි අර පෝච්චි වල එහෙම පොඩි සෙල්ලම් දා ජිල් බෝලකට වඩා තියෙන්නේ. හොඳ නරක කියනවා නෙමෙයි. හරි. එතකොට දැන් මේ අපි දන්නේ ඉතිහාසයේ දැන් නිකන් අපි ප්‍රකල්පනය කරමු තව අවුරුදු දෙකකින් මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ බලකඳවුර නැවත බලයටපත් වුණොත් ඔය අද කැපිපේන බලයට ආසාය කියලා නැවත එතෙන්ට යනවා ඒක ස්වභාවය. ඒකම කූඩල්ලෝනේ හැමදාම කන්නේ විසොක් කියවා වගේනේ. නමුත් මේ තියෙන සිටුේෂන් එක සම්පූර්ණ වෙනස් වෙනවා. නැවත අද යටපත් වෙලා ඉන්න චරිත ඉස්මතු වෙන්න පටන් ගන්නවා. නේ? එතකොට ඉතිහාසයේ ක්‍රියා දැන් ඔය මම කිව්වේ 2500 ඉඳන් අපි ආපස්සට හැරිලා බැලුවොත් අපිට පේන විදිය. මේක අපිට කොහොම පේනේද? නේ? එතකොට අපි දැන් ඉතිහාසය කියලා කතා කරන්නේ 1800 ගණන් වලේවා ක්‍රිස්තු පූර්ව කාලේ වනේ. එතකොට මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඉතිහාසය කියලා කියන්නේ එක්තරා ආකාරයක ජයග්‍රාහකයා විසින් කියන කතාව. ජයග්‍රාහකයාගේ කතාව තමයි සමාජයේ ස්ථාපිත වෙන්නේ. හරි. එතකොට අපි බලමු ජයග්‍රාහකය දැන් මේ ඔබතුමාලා දකින්නේ මේ රුවන්වැලිසෑය මෑත් හම්බෙන වෙලාවේ මේ දැන් රුවන්වැලිසෑය අබේගිරිය ඔබතුමාලා දැකලා තියෙනවා මේ ෆොටෝ එක. මම අන්තර්ජාලයෙන් ගත්තේ අබේගිරිය දැන් අබේගිරිය ප්‍රතිසංස්කරණය කරලා තියෙන විදිය. මේ විදියට ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලය තිබ්බනම් මේ විදියට ඉතින් කවදාවත් හැදෙන්නේ නැහැ. අර කිසි දෙයක් දන්නේ නැති නාරංගිර සුමනසාරා හඳුර ප්‍රමුඛ පිරිස ගිහිල්ලා පර්ණිතාන මහත්තයාදී ගහලා පන්නලා හදපින්ද තමයි මේ විදියට හැදිලා. අද රුවන්වැලිසෑයට ගිහිල්ලා ඕනෑම තැනක ඉඳලා අඩියක් පස්සාට අරන් උඩ බැලුවාම පොත පේනවා. ටෙක්නොලොජි නෙමෙයි සාමාන්‍ය මිනිස්සු කියන කතාව. ජේතවනයේට එහෙම ගිහුවාම එක පැත්තට යද්දි එක හැඩය අර කොල්ලොන්ගෙන් ඇහුවාම ජේතවනයේ හැඩේ මොකද්ද කියලා අර රුවන්වැලිසෑය බුබුල ආකාර අරක මේක කියලා ජේතවනයේට තියෙන සර් හිතුවක්කාර හැඩේ කියනවා. එක තැන්වල එක හැඩනේ. හරි. එතකොට මම මේක ගත්තේ ඇයි කියලා අපි බලමු. සමාජයේ පරාජිතයාට ඉතිහාසය රචනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පරාජිතයාටපත් කරනවා නේ.
පරාජිතය ඝාතනය කරනවා හෝ යටපත් කරනවා කියන මතවාද. ඒක හොඳද නරකද කියන එක නෙමෙයි. ඒක තමයි කතන්දර. එතකොට පරාජිතය විසින් රචනා කරන ඉතිහාසය සඳහා පිළිගැනීමක් කිමෙන්නේ නැහැ. පරාජිතයගේ කතා කවුදාන්නේ? උසෙන් බෝල් දිව්වා මොකෝම කැමරාකාරයට එක දුවන්නේ බෝල් පස්සේනේ. අර පෙරදෙන එකනා පස්සේ දුවන්නේ නැහනේ. කවදාවත් දන්නේත් නැහැ. අර අන්තිම 8 දෙනාට එන්නේ ලෝකේ හොඳම දාවච්චෝ. ලෝකේ වෙන තැන් වල ශූරයෝ වෙන්නේ එක තප්පර දශම ගානකින් පෙරදෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ. දෙවනියා කියලා දන්නේ නැහැ අපිනේ. ඒක තමයි ලෝකේ ස්වභාවය. එතකොට පරාජිතයාගේ ඉතිහාස රචනාවල ඇත්තම ජයග්‍රාහකයක රාජද්‍රෝහී ක්‍රියාවක් විදියට සලකනවා නේ. ඒකට දැන් ඇත්තටම මම අර කලින් මම කොළඹ ඇවිල්ලා ඇත්තටම දේශනයක් කරන්නේ අවුරුදු 6කට විතර පස්සේ. මෙන්න දැන් අර මම ඇත්තටම ටිකක් පයින් තමයි කතා කරන්නේ. මොකද කොළඹ ඇවිල්ලා බල කේන්ද්‍රයට සමීපයිනේ. නේ දැන් මම ජනාධිපති මන්දිරය අරගෙන එක තියෙන දණි යන්නත් එපා යද්දි. එතකොට දැන් අපි ගත්තොත් එහෙනම් දැන් ඔය මහා වංශය ගැන කතා කරද්දී දැන් මහා වංශයේ දැන් ඔය සමහර පිරිසක් කියනවා මේ අබේගිරිය හොඳට තිබ්බා. එතකොට අබේගිරියේ උත්තර විහාරට්ට වංශ කතාව අපේ ඉස්ලාම නැතිලා ඉන්නවා. අබේගිරිය උත්තර විහාරට්ට වංශ කතාව කියලා එකක් තිබ්බා. මහා වංශකාරයෝ කරපු වැඩේ ඒක අරන් ගිනි තිබ්බා කියලා කියනවා. ඉතින් මහා වංශය කියන්නේ මහා නරක පොත, මිලේච්ඡයන්ගේ පොත, අර අබේගිරිය විනාශ කරපු මිලේච්ඡයන්ගේ පොත කියලා. හරි. අපි මහා විහාර වංශය ඇවිල්ලා තේරවාදී මහා විහාර සම්ප්‍රදාය නිරූපණය කරන්නේ නේ. ඉතින් හරි. ඒකට හරි මිලේච්ඡය. අබේගිරිය දිනපාම මොකද උනේ? මහා වංශේ දැන් උත්තර විහාරට්ට වංශ කතාවක් තිබ්බයි කියන කතාව කියවෙන්නේ මහා වංශේමයි. මහා වංශය තමයි ඒක තියෙන්නේ. ඒකෙන්ම තමයි මූලාශ්‍ර කරගන්නේ. දැන් නිකමට හිතන්න කර මහසෙන් රජතුමා ඒ කාලේ මොකද උනේ? අබේගිරිය බලවත් වුණා. අබේගිරිය බලවත් වීමේ ප්‍රතිඵලය මොකද්ද? මහා විහාරයේ දානය දෙන භික්ෂුන් වහන්සේලා දානය දුන්නොත් හිරේ මරණ දඬුවම. අබේගිරිය තිබ්බ නබුල් දාලා හාලා උදු වැපරුවා මහා විහාරය. අදටත් මහා විහාරයේ ගොඩනැගිලි නැත්තේ ඒකයි. මහා විහාරයේ තිබ්බ ගොඩනැගිලි ගලවන් ගිහලා අබේගිරිය නිර්මාණය කරා. අබේගිරියේ තියෙන ගොඩාක් කලාකෘති අබේගිරියේ මේවා කියලා අපිට කියන්න බෑ අතනම. ඒකල මාස ගානක් මේ භීෂණිය තිබ්බා. ඔන්න අබේගිරිය දිනක වෙලා ඉච්ච වැඩි. ඉතින් ඇත්තටම ඉතින් ඒ පසුබිම තියාන තමයි අපි මහා විහාරය අබේගිරියට ගැහුවා. අබේගිරියේ පොත පිටුවා කියලා අපි කතා කරන්නේ. එතකොට ඇත්තටම අපි බැලුවොත් එහෙම මහා විහාරය ආරක්ෂා වීමේ ප්‍රතිඵලය තමයි අබේගිරිය ආරක්ෂා වෙන්නේ. අබේගිරිය බලවත් වුණා නම් ඔය ඔක්කොම ඉතින් අපේ තමයි අපේ දේවල් තමයි. හරි අපේ රටේ තමයි නිර්මාණ බුද්ධියනේ අපේ රටේ නේද? අර්ජුන ඇලෝසියස්ගේ මුහුරාද කවුරුනේ අපේ රටේ, රනිල් කරුණානායකගේ අපේ රටේ, මහින්ද රාජපක්ෂගේ අපේ රටේ, පිල්ලයන්ගේ අපේ රටේ නේ. ඊයන්සේ අපි ඉන්නවා. හරි. එතකොට ඔය තමයි කතාව. අබේගිරිය බලවත් වුණා නම් අත්‍තරද මහා විහාරයක් හොයන්නත් නැති. සමහර විට ඉතිහාසයට අපි ප්‍රෙඩික්ෂන් දෙන්න බෑ. වෙනවා නම් ඒක වැරදි. හරි. ඒකට මම යනවාද තව කෑල්ලකට ඔය පසුබිම අපි ඔළුවේ තියාගෙන අපි යමු ලංකාවේ වර්තමානයේ වැරදගත් බොහොම ප්‍රබල කතන්දර දෙකක්. ප්‍රවාද කියලා කියන්නේ ජනකාන්ත ප්‍රවාද දෙකක්. එකක් රාවණා ප්‍රවාදේ. මේ තියෙන රාවණා රජුව නැගලා යනවා. දසිස් රාවණ නේ. ඊට පස්සේ තව කතාවක් තියෙනවා අද වෙද්දී බොහොම ප්‍රබල විදියට මතුවලා බුදුන් උපන් දේශය ලංකාවයි කියලා. මේ සිටියමුත් ඇඳලා තියෙනවා. හරි. පතිරාරච්චි මහත්මයා අදහස් පළ කරනවා. පොත් ගණනාවක් ලියලා තියෙනවා. අර මානවයේ ආන්දරෝ දැන් තව පොත් ගොඩාක් ලියනවා. හරිසෙන්නවුලි මහත්තයා. ඊට පස්සේ කවුද අපේ මිරැන්ඩෝ බේසේකර මහත්තයාලා එහෙම කියලා දැන් අද අපේ විශ්වවිද්‍යාලයේ ළමයිගේ අපේ අසයින්මන්ට් බලනවානේ. මේ අලුතෙන් එන පරම්පරා දෙකේ ගත්තොත් එහෙම රාවණා කතාව වෙන තමයි ළමයි අසයින්මන්ට් පටන් ගන්න. අපි අර හැමදාම කියන්නේ අර මොන හරි දෙයක් ලියද්දි ඉන්දියන් සාගරයේ මුතු ඇටය ශ්‍රී ලංකාවයි කියලානේ අපි පටන් ගන්නෙ. මම මොන හරි පටන් ගද්දි මම පටන් ගන්නෙ ඉන්දියන් සාගරයේ මෙහෙම දකුණේ තියෙන වර්ග කිලෝමීටර් 65625ක් එක්ක ශ්‍රී ලංකාව කියලා තමයි මම පටන් ගන්නෙ.
මගේ ගොඩාක් කිව්වා. එතකොට මේක නැති වුණාට එතකොට දැන් අද ළමයි ගත්තොත් ලංකාව කියන්නේ රාවණ රාජධානිය පිටවා තිබු මෙන්න මේක කියලා තමයි පටන් ගන්න. අද ශිෂ්‍යය තුල මේක සාමාන්‍යීකරණයට ලක් වෙනවා. අර අපි කතාවක් කියනවනේ අර මේක දැන් අපි අර ඉස්සර සංස්කෘතිය ගැන ਵਿਚාරය කරද්දී අපි දැන් රාරක්කු බොන එක ගැන කියනවානේ. කාමයේ වර්ධව හැසිරීම ගැනත් කියනවානේ. ඒකට මේ අහන කතන්දරේ තමයි තේරෙන්නේ. ඒකට ඉස්සර අය වුව කරේ නැද්ද? ඉස්සර මේ සුරා බීවේ නැද්ද? අරක්කු බීවේ නැද්ද? කාමයේ වර්ධව හැසිරුනේ නැද්ද? ජනකවිල නොවුවනේ කිව්වේ. ඒකට මේ නෑ කරා. කරන එක නෙමෙයි ප්‍රශ්නේ. ඉස්සර මිනිස්සු ඒ වැරද්ද කරේ වැරද්ද බව දැනගෙන. අපේ අප්පච්චිලා අරක්කු බීව නම් අපිට පේන්න බීවේ නෑ. ඒක කෙනෙක් කියන්න පුළුවන් ඒක කුහකකම කියලා. නමුත් අද ඊට වඩා වෙනස් තත්ත්වයක්. ඇගීම් වල වෙනසක් ඇති වෙලා තියෙන්නේ. ඇගීම් වල ඒක තමයි ඛේදවාචකය. ඇගීම් වල වෙනස තමයි ඛේදවාචකය වෙන්නේ. හරි. එතකොට අපි මේ රාවණ ප්‍රවාද මම දීර්ඝ වශයෙන් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕන නම් මේවා වෙනම මාතෘකා කතා කරන්න. ඉතින් රාවණ ප්‍රවාදය ගැන මම කතා කරන්න ඕනේ නැහැ අතරම. මොකද අපි ගුණතිලක සර්ලා මීට අවුරුදු 8කට විතර කලින් මෙතන මහා සම්මේලනයක් ඔකට පවත්වලා මේ ප්‍රශ්නේ ඉවර කරලා තියෙනවා. මේකට ආයි උත්තර දෙන්න මොනවත් නැහැ. කාට හරි උත්තර දෙන්න ඕන නම් තවදුරටත් රාවණ ප්‍රවාදයේ බලංගුයි කියනවනම් ඒ සම්මේලනයේ ප්‍රසන්ටේෂන් මම හිතන්නේ අන්තර්ජාලයේ පළවුණා. ඒවා තාම ඇති. ඔබ ආරම්භ බලන එක තමයි කරන්න ඕනේ. නමුත් මගේ කතාවට අදාළ හින්දා මම චුට්ටක් මේ ගැන කතා කරනවා. හරි. එතකොට මේ රාවණ ප්‍රවාදය කියන එක අපි ගත්තොත් එහෙම අපේ දැන් කැණීම් කරලා ඉතිහාස අපි පොත්පත් කියවලා අපි බලන මේ ප්‍රාග්යිතිහාසික ඓතිහාසික මූලාශ්‍ර වලින් රාවණ ප්‍රවාදය ගැන තොරතුරු අපිට හම්බ වෙනවා. මේකට ඉතින් කියන්න පුළුවන් ඒ පොත් පිච්චුවා කොමකාල පුරාණක දැන්මා කොහොමම සතන්දර කියන්න පුළුවන්. නමුත් තියෙන ප්‍රවාද බැලුවොත් එහෙම අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ. ඔය කියන නියස්ටික බෝම්බ ගැහුවා අය අරක මේක ප්‍රවාද අපේ මහා වංශයේවත් කියවෙන්නේ රාජාවලිය නම් අන්තිම කාලේ තියෙන්න පුළුවන්. 17 වෙනි සියවසෙන් පස්සේ දීවිච්ච පුස්කොළ පොත්වල මේ ගැන යම් යම් කාරණා තියෙන්න පුළුවන්. දැන් අපි රාමායනය ගත්තත් ඒක අපි පර්ණිතාන මහත්තයාට අනුව අපේ දකුණු කලාපයට ආර්යයන් ආගමනය වීමේ කතාව මේක නේ පර්ණිතාන මහත්තයාට අනුව. ඒකට දැන් ඒක ගත්තත් ඒකේ අර මේ මහාචාර්ය සුචරිත ගම්ලත් එක වෙලාවක පැහැදිලිව පෙන්වා දුන්නා. අර සීතා කුමරිය අර නිවැකේ දාගෙන යන වෙලාවේ පුෂ්පකේ වඩුමනරයන්තරේ දාගෙන යන වෙලාවේ එයා පෙන්නනවා පල්ලෙහා රටක් පෙන්නලා අන්න සිංහලයන්ගේ දීපේ බාලරාමා. ඒකට සිංහල දීපය කියන්නේ එකක් ලංකාව කියන්නේ තව එකක්. කියලා තමයි මේ මූලාශ්‍රයෙන් තේරෙන්නේ. සිංහලිය හිටපු දූපත තමයි සිංහලද්වීප නේ. අරම මූලාශ්‍රලා අපේ රටට ඒක පාවිච්චි වෙලා තියෙනවා. හරි. ඒකට අපි බැලුවොත් එහෙම ප්‍රාග්යිතිහාසික හෝ ඓතිහාසික මූලාශ්‍රවලේ මේ ප්‍රවාදයට ලොකු සහායක් ලැබෙන්නේ නැහැ. අවම සහායක් තමයි ලැබෙන්නේ. ඒ වගේම පවත්න ඓතිහාසිකව තත්කාලීන මූලාශ්‍ර. අද අපේ තියෙන මූලාශ්‍රත් එක්ක මේක සංගතද. දැන් අද අපි බැලුවොත් එහෙම මහා දැන් අපි කැණීම් කරොත් ආචාර්ය සිරාන් දරණීයකල මම හිතන්නේ මට අද අනුරාධ මහත්මයා කිව්වා හරියටම ගිය අවුරුද්දේ අද දරණීයකල මහත්මයා මෙතන ඉඳන් මේ දේශනේ පවත්ලා තියෙනවා. ඒතර දරණීයකල මහත්මයා පැහැදිලිව කියනවා මම කරපු පරිශ්‍රණ තුලින් දිගින් දිගටම මහා වංශය සනාත වීමයි සිද්ධ වෙන්නේ අනාත වීම නොවේ කියලා. එතුමාගේ අනුරාධපුර අතුරු නගරයේ සහ වෙනත් තැන්වල කරපු කැණීම් තුලින් මහා වංශය කියන ඒ සංගතතාව තමයි පැහැදිලි වෙන්නේ. මහා වංශයේ ප්‍රධාන ප්‍රවාදයක් පැහැදිලි බවක් මත වෙන්නේ නැහැ. මහා වංශ ප්‍රශ්න කරන ගතියක් අනාත වීමේ ගතියක් නිරූපණය වෙන්නේ නැහැ. ඒකට අපිට රාවණ ප්‍රවාදය ගත්තොත් සමකාලීන මූලාශ්‍ර එක්ක බැලුවත් සංගත වෙන්නේ නැති බවක් තමයි පෙනෙතර අපි මේ කතාවේ ගමන් මාර්ගය ගත්තොත් එහෙම මම දන්න විදිහට මම කියවලා තියෙන විදිහට මේ රාවණ කතාව ඉස්සල්ලාම ඉතින් ඔය යක්ෂ කතා කියන්න පටන් ගන්නෙ මේ කතා කියන්න පටන් ගන්නෙ කුමාරතුංග මුනිදාස මහත්මයා. එයාගේ අර ප්‍රබන්ධෝපදේශය කියලා පොතක් තියෙනවා. ඒ කියන්නේ කොහොමද කෙනෙක් ලේඛන කරන්නේ? දෙයක් ලියන්නේ කොහොමද? ඉතින් බීභත්ස්‍ය රසේන විදියට, කරුණා රසේන විදියට කොහොමද ලියන්නේ කියලා එයා උදාහරණ කතන්දර තියෙනවා. ප්‍රබන්ධෝපදේශ සහ ප්‍රබන්ධ සංග්‍රහය කියලා පොත් එකක්. ඉතින් මේ එක කතාවක තමයි මේ කතන්දර කියන්න පටන් ගන්නේ.
මහත්තයා අත්‍තර මේක පොතේ නම ප්‍රබන්ධෝපදේශය. මෙයා කතන්දරයක් කියන්නේ. මේක මූලාශ්‍රවත් මොනවත් එයා දෙන්නේ නැහැ. ඉතින් පස්සේ මේක කොහොම හරි අපි දන්නවනේ ඉතින් අනුරාධපුර යුගයෙන් පස්සේ මට අනුව නම් ඉතින් ලංකාවේ පාලනය වෙච්ච මහා චින්තකයා තමයි කුමාරතුංග මුනිදාස මහත්මයා. ඒකට මේ කුමාරතුංග මුනිදාස මහත්මයාගෙන් ගේ හෙළහවුලේ ඉන්නවනේ කට්ටිය. ඒක පස්සේ මේක වෙන වෙන ආයතටපත් වෙනවා. විශේෂයෙන්ම මෑතක මිය ගිය අපේ හරිසෙන් අහුබුදු මහත්මයාට. ඉතින් එතුමා මේ පිළිබඳව ලස්සන කතන්දර කියන්න පටන් ගත්තා. ඊට පස්සේ මේක අද මිරන්ඩෝ වේසේකර හරහා ජයරත්න පතිරාරච්චි මහත්මයාලට ඇවිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි මේකේ ගමන් මාර්ගය. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ ඒ කාලේ කියවුණු කතාවක් තමයි මේ රාවණා රජුගේ ශිෂ්ටාචාරය තමයි ලෝකේ හැමතැනම තිබ්බේ. මැඩගස්කර තමයි මැඩගස්කර් රුනේ අහවල් තැන මේක මේ අහවල් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ අහවල් ශිෂ්ටාචාරය මෙහෙම කරයි කියලා. ඉතින් එහෙමනම් හොඳයි. ඉතින් අපිට සතුටුයි ඇත්තට. හරි. එහෙම කතන්දර කියන්න පටන් ගත්තා. එතකොට දැන් මේ කාලයේදී මේ රාවණා රජුරෝ ඇවිල්ලා නිකන් 아무තු එක්කෙනෙක් බුදුහාමුදුරන්ටත් විරුද්ධව හිටපු කෙනෙක්. දැන් මේ කතා කියවෙද්දී ඔන්න අපේ ස්ථාපිත බෞද්ධ සංස්ථාවලින් මේකට යම් යම් විරෝධතා එල්ල වෙන්න පටන් ගත්තා. එතකොට ඔන්න ට්‍රැක් එක මාරු වෙනවා අපි දකිනවා දැන් අපි මේවා කියවනවානේ. ඔන්න ට්‍රැක් එක මාරු වෙනවා. මෙන්න කියන්න පටන් ගන්නවා රාවණ රජුරෝ බෞද්ධයෙක් කියලා කියන්න පටන් ගන්නවා එක පාට. මේ වෙනකන් කවුරුත් ඒක කිව්වේ නැහැ. ඔන්න දැන් අර විරෝධය සමනය කරගන්න. රාවණ රජුරෝ ඉන්නේ ගෞතම බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවා කිව්වම වැඩේ යවුල්. දැන් මේක ගෞතම බුදුහාමුදුරෝ හිටියා අවුරුදු 9කට කලින්නේ 2500කට කලින්නේ. ඊට කලින් හිටපු දීපාංකර හරි කොණා මට මතක විදිහට කොණාගම නේ කොණාගම බුදුහාමුදුරන්ගෙන් බණ අහලා බෞද්ධයෙක් වෙච්ච එක්කෙනෙක් තමයි ඔන්න රාවණාරයතුමා කියලා ඔන්න අර එන ආහාරය ටික මැඩපවත්ත ගන්නවා. ඊට පස්සේ මෙන්න දැන් කියනවා කතාව රාවණාර දැන් කලින් කිව්වා මම අපි ආසාවෙන් බලන්න හිටියා 2017 මෙතුමා නැගිටිනවා කියලා. මෙතුමා සදාකාලික නිද්‍රාවට වැටිලා ඉන්නේ. අර දියසෙන් කුමාරයා එනවා කියලා අපේ දිනවනේ අදහස. අපේ විමුක්තිලා අර බයිබලෙන් ඔය කතාව දෙනවා විමුක්ති දෙවියන් වහන්සේ. අපි ගලවා ගැනීම සඳහා අනාගත වක්තෘ කෙනෙක් පැමිණෙනවා කියලානේ. ගැලුම්කාරයෙක් වක්තෘ කෙනෙක් නෙමෙයි ගැලුම්කාරයෙක්. ඒතර රාවණ රජතුමා දැන් 2017 නැගිටිනවා කිව්වා. තාම නැහැ. කොයිද නිදාගෙන ඉන්නවා කියලා කියනවා. තව කියනවන්න දැන් 2018 නැගිටිනවා කිව්වා. කවදා නැගිටීද දන්නේ. එතකොට දැන් මේ රාවණ රජුරුව මේ මැරෙන කෙනෙක් නෙමෙයි. නේ? රාවණ රජුරුව මැරෙන කෙනෙක් නෙමෙයි. ඒතකොට එහෙම නොමැරෙන අය ඇවිල්ලා ආත්මවාන් නොමැරෙන කෙනෙක් යා. එයා සදාකාලිකයි. එයා ආත්මවාදී. පරම බෞද්ධ පටහැනි. එතකොට එයා බෞද්ධයෙක් වෙන්න බෑ එහෙම නැගිටින්න. දැන් මේ කියන ඒ වගේම තමයි දැන් මේ කතාවේ තියෙන ලක්ෂණය තමයි ඒක අපිටත් තිබුණා මේක මාරයි නේ පිරමීඩ හැදුවෙත් අපි අහවල් එක හැදුවෙත් අපි මාර ශ්‍රේෂ්ඨ ජාතියන් අපිට පුදුමාකාර ෆැන්ටසියක් නිර්මාණය වෙනවා නේ ඔක්කොටම වඩා අපි මාර කට්ටියක් සුද්ධොන්ටත් වඩා රුසියන් කාර්යයන්ටත් වඩා ජර්මන් කාර්යෝ ජපාන් කාර්යෝ ඔක්කොම අපිට පහළයි අපි මාර ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා අපිට කාතකින් හොඳයි. නමුත් ඒ අපි ෆැන්ටසි වල ඉන්නවා කියන්නේ ෆැන්ටසි කොයි වෙලේ කඩා වැටෙනවද කියලා අපි දන්නේ නැහැ. කඩා වැටෙනම් පස්ස තමයි පස්සනේ ඔළුවක් ගන්නවා. හරි. එතකොට මේ වගේම තමයි මේ කියන කතාවේ නිසා අපිට නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ස්ථාවරය දැන් බලද්දී දැන් මම මේ කතා කරන්නේ රාවණ රජුව හිටියද නැද්ද කියන එක නෙමෙයි. හිටියද නැද්ද කියන එක අපිට මට වැඩක් නැහැ අත්‍තරම. දැන් වරක් මම ඔය ආචාර්ය සිරාන්දරණේකට මහත්මයාත් එක්ක පෞද්ගලිකව කතා කරන වෙලාවක මම හිතුවා මේ සර් මේ රාවණ රජතුමා ගැන ඔබතුමාගේ අදහස මොකක්ද කියලා. සර් මට කිව්වේ මේ අබන්වල මේ අර බුදුදහමේ තියෙනවානේ මේ භද්‍රකල්ප කියලා සංකල්පයක්. මහා භද්‍රකල්ප එහෙම කියලා. මේ රාවණ රජුරෝ කියලා කෙනෙක් හිටියද නැද්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මේ මහා භද්‍රකල්ප නම් ඉඳලා නැහැ. කලින් ඉන්න පුළුවන් සමහරවිට අපි දන්නේ අපිම කියලානේ චක්‍රියයි කියලා ඉස්සර ඉන්න ඇති සමායට මේ මහා භද්‍ර කල්පනා හිටියා කියලා මට නම් පේන්නේ නැහැ කියලා තමයි ධර්මීකලස ඉතින් ඒ ස්ථාවරේ මම ඉන්නවා. හරි. එතකොට අපි තව ඉදිරියට යමු. මේ දවස්වල දැන් අවුරුදු ගානක ඉඳලා බොහොම ප්‍රබලව කියන දැන් අපිට තව මේ වගේ ඩයලොග් තියෙනවා මේව ඔක්කොම යන්නේ දැන් Facebook එකේනේ. අපි කිව්වා එමතුණත් අකමැති වුණා අද මේ කතාව ඔක්කොම යන්නේ Facebook එකේ. අද පත්තර බලන ප්‍රමාණය අඩු වෙලා තියෙනවානේ.
Facebook එකේ තමයි ඔක්කොම සෙල්ලම් ටික යන්නේ අද වෙලේ. ඒකට මේ තව තියෙනවා ඉතින් කතා කරන්න හලාල් විරෝධී කියන එකක් තිබ්බ බහුගිය කාලෙනේ. ඒවා අපි වෙනම දවසක වුණා කතා කරන්න පුළුවන්. ඒතර මේ බුදුන් උපන් දේශයේ ලංකාව කියලා දැන් කතන්දරයක් අවුරුදු ගානකට කලින් මතුවලා එනවා. මම හිතන්නේ මේ අපේ ශාකිලලා එකතු වෙලා ඒකට දීර්ඝ අධ්‍යයන වැඩ පිළිවෙලකුත් ආරම්භ කරලා තියෙනවා කියලා මම හිතනවා මට දැන් තොරතුරු අනුව. හරි. එතකොට මේ දැන් අපේ බුදුහාඳුරෝ ඔයාගේ වෙන්නේ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මගේ බුදුහාඳුරෝ මේ ඉන්දියාවේ ඉපදුනා කියලා මම විශ්වාස කරනවා. අපි ගොඩක් අය විශ්වාස කරනවා. ඒකට ඒ කතාවක් තියෙනවා ඒ ත්‍රිපිටකයේ අර කෙනෙක් මෙයා මෙතන ඉපදුනා මෙතන බුදු වුණා මේ ස්ථානයේ ධර්ම දේශනා කරා මේ ස්ථානවල වාසය කරා මෙතනදී අහවල් යකා දමනය කරා මෙතනදී මෙහෙම වුණා මෙතනදී අපවත් වුණා මෙතන ආදාහනය කරා කියලා කතන්දරයක් තියෙනවානේ. ඒකට මේ කතාව මේ තියෙන ගැටලුව මොකක්ද? මේ කතාවේ තියෙන දැන් අපි අලුතෙන් ප්‍රවාද නිර්මාණය කරන්න අවශ්‍ය දැන් වෛද්‍යවරයෙක් බෙහෙතක් හොයාගන්නේ මිනිසුන් පෙළෙන ලෙඩකටනේ. නේද මේ ඇතිවෙච්ච නැති ලෙඩකට බෙහෙත් හොයාගෙන වැඩක් නැහැ නේ. අපි සමාජීය අවශ්‍යතාවක් උදෙසානේ අපි ධර්ම නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් කල යුත්තේ. ඒකෝට දැන් මේ කියන කතන්දරේ මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ? අර ඉන්දියාවට අර ප්ලේන් එකේ නැගලා ගිහිල්ලා වදින්න වෙන එකද? 4 වැදගත් ස්ථාන 4. ඒකද අපේ ප්‍රශ්නේ. ඉන්නත මොකක්ද මේ තියෙන ප්‍රශ්නේ? ඒකෝට දැන් පවතින ප්‍රවාදයේ බුදුහාමුදුරුවෝ ඇත්තට මෙහෙද හිටියද නැද්ද කියන එක නෙමෙයි බෞද්ධයෙකුට වැදගත්. බුදුහාමුදුරුවෝ කියන්නේ අතත් කමන්නේ අපිට ඒ දර්ශනය අනුගමනය කරලා ඒ මාර්ගය අනුගමනය කරලා නිවන් දකින්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත් මට නම්. නැත්නම් අපි බොහෝ දෙනෙකුට එහෙමයි. එතකොට මේ ස්ථාපිත බුදුහාමුදුරුවෝ පිළිබඳව ඒ ස්ථාන භූමි ජියෝග්‍රැෆිකල් ලොකේෂන් පිළිබඳව තියෙන අසංගතතාව කුමක්ද අලුත් ප්‍රවාද අපි ගොඩනගන්නේ? මේ අවශ්‍යතාව මොකක්ද? මං අහන්නේ මේ අවශ්‍යතාව තියෙන්නේ කාටද? ඔබටද? මටද? කාටද තියෙන්නේ අවශ්‍යතාව? ඔය කතන්දර කියන කාට හරිද තියෙන්නේ? එහෙම නැත්නම් මේ කතන්දර ගොඩනගන අයට අර වගේ යටින් චෙක් වෙනවද? මම කියන්නේ නා කියලා නෙමෙයි. එහෙමත් වෙන්න පුළුවන්. දැන් අර නම් ලිස්ට් එනවනේ නේ. හරි. මේක ඔක්කොම ඉතිහාසෙ. හරි. එතකොට මේ කියන නව ප්‍රවාදයේ අවශ්‍යතාව මොකක්ද? කාටද මේකෙන් සේවය සැලසන්නේ? අපි හිතන්න ඕන දේවල්. මම මේකට අවසාන විනිශ්චයක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මට යම් අදහස් තියෙනවා. නමුත් ඒ අදහස් තියාපානවට වඩා අපි මට වඩා බොහොම ප්‍රවීණ විද්‍යාත්මක මණ්ඩලයන් මෙතන ඉන්නේ නේ. මට හිතන දේ මම කියන්නේ. හරි. එතකොට මේ ප්‍රවාදවල අවශ්‍යතාව මොකක්ද? මේ ප්‍රවාද මේ ඊළඟ ස්ලයිඩ් එක දැක්කම අපේ ආචාර්ය කාවන්ත රන්තුංග මහත්තයාට හිනායි. ඔව්. ඉතින් මේ තව දැන් මම මේ කියන්නේ අපිට මතක් කරගන්න මේ වැඩිහිටි අපේ මගේ හෝ ඊට කලින් හිටපුවාට මේක මතකයි. දැන් ඔය රාවණා ප්‍රවාදයේ ජනකාන්ත වෙන්න කලින් බුදුහාඳුරෝ ලංකාවේ කතාව වෙන්න කලින් රාවණ කතාව ආවේ. ඒ කතා දෙකටම කලින් ආපු කතාව. මේ අලුත් අය දන්නේ නැහැ මේක. දන්නවද කියලා මම දන්නේ නැහැ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මොකද්ද මේ මෙයාලා කියන්න ගත්තා ඊජිප්තුවේ තියෙන ප්‍රධාන කෝෆුගේ මෙන්කවරේ එන්කාෆ්රේ. මට මතක විදියට මහා පිරමීඩ 3නේ. ඒ 3යි ලංකාවේ මේ චෛත්‍ය 3කුයි. මේකේ නම් තියෙන මිරිසවැටියයි, රුවන්වැලිසෑයයි, අබේගිරියයි. ඔය 3නේ මේ තියෙන්නේ. මේ රූපේද මම එතකොට දැන් මේ බලලා මේ ලංකාවේ මේ මහා නිර්මාණ තියෙනවා, මහා වැව් තියෙනවා. එතකොට මේ දැන් ඊජිප්තුවේ ප්‍රශ්නේ ඊජිප්තුවේ ලක්ෂණේ තියෙන්නේ ඊජිප්තුවේ මේ ශිෂ්ටාචාරයේ ගොඩනගපු එකක්වත් අද නැහැ. අපි ඉන්නේ වෙනම අමුතු වෙනවා කියන්න ගන්න තරමට. ශිෂ්ටාචාරයට උරුමකම් කියන අන්ද්‍රියව බැඳුන මිනිස්සු නේ. එතන ගිහින් ඕන සෙල්ලමක් දාන්න පුළුවන් ඕන කෙනෙකුට. ගැටලුවක් නැහැ. මොකද ඒව ගැන කතා කරන්න පිළිසි සිටින්න ඒ තුලින් අනන්‍යතාව ගොඩනගන પરම්පරාවක් නැහැ නේ. ඒකට දැන් ලංකාවේ ඕන එකක් කොටුලින් අපිට නේ ඕන දෙයක් අපිට. ඉතින් ඒතකොට මේ දැන් මේ මෙහෙම කතාවක් කියනවා. එතකොට දැන් මම මේ 3 මන් ගත්තා. දැන් එයාලා කියන එක කතාවක් තමයි මේ චෛත්‍ය 3 ගත්තාම මේ 3 ගත්තාම යා කරපුවාම මධ්‍ය ලක්ෂ එන මේ තාරක එන ඇන්ගල් එක අර ඔරායන් දඩයක්කාරයා කියන තාරකා පද්ධතියේ
හරි මේ තියෙන තාරකා තුනට කෝණයට සමාන. එතකොට ඒ ඔරායන්ගෙන් ආපු පිරිස තමයි මේ පිරමීඩ හැදුවේ. ඕක හදන්න අවශ්‍ය දැනුම තාක්ෂණය ලබා දුන්නේ. ඒතර මෙයාලම තමයි මේ චෛත්‍ය හදන්න තාක්ෂණය දෙන්නේ. මොකද එයාලට අර ප්ලේන් වලින් හරි අර UFO වලින් හෙලිකොප්ටර් හඳුනානකොට අභ්‍යවකාශ වස්තුන්ගේ පියාඹන පීඩිතවලින් විද්‍යාවක් ඉලක්ක කරලා එයාලට එන්න පුළුවන්කම හින්දා එහෙම හැදුවා කියලා කොහොමම කතන්දර ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ප්‍රධාන අර අපි මේ දකින්න පිරමීඩ තුන උඩින් ගත්තාම Google Earth එකෙන් මම ගත්තේ. ඒතර අර ඇලවීම නිසා මම නැද මෙතන කියලා හිතුවනේ. හැට පේන විදියට. මේ තියෙන්නේ ඒකේ හැදෙන විදිය. මේ තියෙන්නේ අපේ ජේතවන අබේගිරිය. උතුරේ තියෙන්නේ රුවන්වැලිසෑය මිරිසවැටිය ජේතවන ස්තූපය. ඒතර දැන් මම නිකන් ගහුවා මෙහෙම. නිකන් අපි නිකන් කිව්වා විදිහ අපිත් කරලා බලනවනේ යම් දේවල් නේ. මේ අර අපි අලුතෙන් මොනවාරි කෑමක් ආවොත් කාලා බලනවනේ මේක කන්න පුළුවන්ද බැරිද කියලා. එහෙම ඕන තරම් කන්න බැරි වෙච්ච කෑම තියෙනවනේ අපිට. පොඩ්ඩක් ටේස්ට් කරලා බලනවා. ඉතින් මම නිකන් ගහලා බැලුවා ඉතින්. එහෙමනම් තේන්නේ මේක නම් චුට්ටක් ඉතින් ගන්නත් පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ දැන් ඔන්න කතන්දරේ මේ ජේතවන. ජේතවන ස්තූපය කියන්නේ අපි දන්න මූලාශ්‍රානුව මේ මහසෙන් රජතුමාගේ කාලේ ක්‍රිස්තු වර්ෂ 300 සියවසේ. ඉතින් දැන් අපි කතන්දරයක් එක්ක ගොතද්දී ඒක සාධක වලට ගැලපෙන්න ගොතන්න ඕනේ. අපි සාධක වලට ගැලපෙන්න ගොතන්න ඕනේ. එහෙම බැරි නම් කටහඬ නිකා ඉන්න ඕනේ. නෑ මේ ගොතන්නේ මේ කතන්දර දන්නවා මේක කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ කියලා. කවුරුත් මේක ප්‍රශ්න කරන්නේ නැහැ. ප්‍රශ්න කරන අයට හඬක් නැහැ. ඒ රටේ ඕන බරුවක් කියන්න පුළුවන්. අර කවුද මේ සුගතපාලද සිල්වා මහත්මයාගේ නවකතාවක් තියෙනවානේ බල්ලෝ බක්කති කියලා. ඒ නවකතාවේ මේ චිත්‍රපටියක් හදන්න ගිහිල්ලා හදලා නැහැ. ඒකේ තියෙන්නේ මිනිස්සු බක්කති කියලා නෙමෙයි බල්ලෝ බක්කති. බක්කන්නේ අතර මිනිස්සුනේ. සුගතපාලද සිල්වාගේ උත්‍රාසාත්මක යෙදුම තමයි බක්කන්නේ ඉතින් බල්ලෝ. බල්ලෝ බක්කති පොතේ නම ඒක එක තැනක යා කියනවා දේශපාලඥයන්ගේ කතාවක්. එයා කියනවා එක තැනක ලංකාවේ මිනිස්සුන්ට කියනවා නම් පොඩි බොරු කියන්න එපා. පුංචි බොරු කිව්වොත් අහු වෙනවා. මහා ලොකු බොරු කියන්න. ඇත්තට මේ න්‍යායික ග්‍රන්ථයක් එක අතකින්. විශාල බොරු කියන්න මොකද මිනිස්සු විශ්වාස කරන්නේ මිනිහෙකුට එච්චර ලොකු බොරු කියන්න පුළුවන් කියලා. කියලා සුගතපාල මම හිතන්නේ ඒක 1989 වල විතර ලියපු පොතක් වෙන්න ඕනේ මට මතක විදියට. මම පොඩි කාලේ කියපු පොත. එතකොට මේ ඉතින් ලොකු බොරුවක් කියලා ආයෙත් බොරුවක් කියනවා මිනිස්සු රැවටෙනවා කියලා ඒක කියනවා. ඉතින් ඇත්තනේ මේ අපේ වර්තමාන සමාජය දිහා බලපුවම මේක ඇත්ත කියලා අපිට පේනවා. එතකොට මේ ඒ කියන්නේ මිනිස්සු හිතන්නේ ලොකු බොරු මිනිස්සු කියනවා කියලා කාගෙත්. මෙච්චර ලොකු බොරුවක් මිනිහෙකුට කියන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට මේ ඒක දැන් අපිටත් ඒක හොඳයි. අපි දේශනයක් පවත්වාදී ලොකු බොරුවක් කිව්වොත් මාර වරක් නේදාරය කියලා අපි මේ වර්ණනා කරගෙන යන්නත් පුළුවන්. නැත්තම් ඡන්දෙ ඉල්ලනවා නම් ඒක තාම හොඳයි. එතකොට දැන් මේ තියෙන්නේ අර මම මේ අර දාපු ඡායාරූපේ මගේ කියන ඉතාලම් පැහැදිලිව තියෙන ලස්සනට තියෙන මේ තියෙන්නේ ඔය හොරායන් පද්ධතිය. මේ තියෙන්නේ ඒක අර ඔය කියන තාරකා තුන මම හිතන්නේ. ඉතින් ඕකේ එක කතාවක් විතරයි. ඉතින් එතකොට දැන් අපි මේක ගත්තොත් එහෙම දැන් මම කියවනේ දැන් අපි මේ කියන්නේ ශිෂ්ටාචාරයද හුදකලා ශිෂ්ටාචාරයක් නේ මිනිස්සු නෑ. ඉතින් දෙයියනේ මේ තාම අපි මෙවට ගිහින් වඳිනවනේ. අපි තාම මෙවත් එක්ක අපේ මිනිස්සු බැඳිලා නින්නේ. ළමයෙක් ඉපදෙන්නේදී ළමයා ඉපදුනාට පස්සේ ලෙඩ වුණාම ඕන වෙලාවක නිර්රාගමිකයෙක් වුණත් කියලා රුවන්වැලිසෑය කියලා කියනවා. රුවන්වැලිසෑය ළඟ ඉද්දි සමහර අය ඒවයට අරක්කු බොණ්ඩක් කතා කරනවා. මේ එයාට ඉද්දි මට මහා අමුතුම සෝයක් දැනෙනවා කියලා කියනවා. ඇත්තටම අපි දැන් මඩුපල්ලියට කියපුවා මම කවුරුගේ මම මඩුපල්ලියට කියපුවාම මට විශාල ආදරව නල්ලෝ පොයිලට ගිහලා මට දවසක් වුණත් ඉන්න පුළුවන් කිසි මට නෙමෙයි අපි හැමෝටම නෙමෙයි. මේකනේ අපේ මේ මිනිස්සුන්ගේ හැටියක් නේ. හරි. එතකොට දැන් මේ ශිෂ්ටාචාරයේ ගොඩනගපු මිනිස්සුන්ට ඉතින් ඕන කතාවක් ඔට්ටුයි. දැන් එකමට හරි මුන් ගිහින් කිව්වොත් මේ උඹලගේ ටච් මාලත් ඇදුවේ පිටවක් කළ ජීවියෝ කියලා. එහෙම නෙමෙයි නියම කතාව කියන්න ඕනේ මේ චීන මහා ප්‍රාකාරය තියෙනවා නේද? ඕක හැදුවේ පිටසක් කළ ජීවියෝ කියලා කිව්වොත් මොනවා වෙයිද? තුන්වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නවා. එයාලගේ ශිෂ්ටාචාර ගැන හැඟීමක් තියෙනවා. නේ?
අපිට මේ ශිෂ්ටාචාර ගැන හැඟීමක් නැහැ. ඉතින් මේ ඇත්තටම දැන් අපි ඔය රුවන්වැලිසෑය ජේතවනේ ලොකු නිර්මාණ තමයි. ඔය ලොකු නිර්මාණ හැදුවේ එකපාරටම නෙමෙයිනේ. මහා වැව් හැදුවා අපි පරාක්‍රම සමුද්‍රය අරක මේක හැදුවා. පොඩි වතුර වලවල් හදලා ඒ අධ්‍යක්ීමෙන් තමයි ඔය මහා ලොකු දේවල් කරේ. පළවෙනියටම අපි පරාක්‍රම සමුද්‍රය හැදුවේ නෑනේ. පළවෙනියටම කලාව හැදුවෙත් නෑ. පළවෙනියටම ජේතවනේ හැදුවේ නෑ. පොඩි ඒවා පිටු වගේ ඒවා හදා ඇවිල්ලා අධ්‍යක්ීම් ලැබලා ප්‍රමාණිකව අපි විසින් අත්කරගත් තාක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ දේවල් අපි විස්තරණය කරන්නේ. ඒතර මේ මොකක්ද අපිට කියන්නේ උඹලට බෑ උඹලට පිටසක් වලින් එන්න ඕනේ. ඒක තමයි මේක තියෙන දේශපාලනය කියලා මට හිතෙනවා. ඔබතුමාලට වෙන දෙයක් දෙන්නත් පුළුවන්. එතකොට මේ ප්‍රවාද මේ දැන් අපි ඔය ගත්ත අන්තිම කතන්දර 3 මොකක්ද ඇත්තටම? මේ ප්‍රවාද වලින් මොකක්ද කරන්නේ? මම ප්‍රශ්නයක් ඔබතුමාලට ඉතුරු කරනවා. මොනවද මේ ප්‍රවාද වලින් කරන්නේ? මේ ප්‍රවාද වලින් ඇත්තටම මේ කරන්නේ අපේ ස්ථාපිත ඉතිහාස කතනය ප්‍රශ්න කරනවා. එතකොට අපේ ස්ථාපිත ඉතිහාසය මම දැන් අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ. ස්ථාපිත ඉතිහාසය කියලා කියන්නේ අපේ මහා විහාර තේරවාද බෞද්ධ සම්ප්‍රදාය. මහා වංශයෙන් කියවෙන ඊට වෙනස් දේවල් තියෙන්න පුළුවන්. විකල්ප දේවල් අපිට ඕන තරම් තියෙන්න පුළුවන්. එතකොට මේකෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද? මේකෙන් ප්‍රයෝජනය තියෙන්නේ මොකක්ද? ඇතිවන ප්‍රයෝජනය මේ ප්‍රයෝජනය වැදගත් වෙන්නේ කාටද? අපිට හිතලා බලන්න වෙනවා මේ අද දවසේ. නේ? අද මේ ඉදිරියට මේ කතන්දරයක අපි හරි ආකර්ෂණීය නේද? බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉඳලා කියනවා කියන්නේ අතරම හරි සතුටු වෙනවා නේ. පහන් සංවේගයක් ඉදෙනා වෙන්න පුළුවන්. රාවණ රජුව ලංකාවේ ඉඳලා ඒ ශිෂ්ටාචාරයේ ලෝකෙම තිබ්බා කියනවා අපිට සෑහෙන සතුටක් ත්‍රිල් එකක් අපිට. එහෙම නැත්නම් කික් එකක් අපිට දැනෙනවා. ඒ ඇත්තටම දැන් මේකෙන් ඇත්තටම හැබැයි මේ දේ අපි කරන්නේ විධිමත් සාධක නැහැ නේ කියන කතන්දර වලට. විධිමත් ඉතිහාස දැන් බටහිර ඉතිහාස ශික්ෂණයටත් මේක එකඟ නැහැ. අපේ ඉතිහාස ශික්ෂණයටත් මේක එකඟ නැහැ. එතකොට මේකෙන් ප්‍රයෝජන තියෙන්නේ කාටද? මොකද්ද තියෙන ප්‍රයෝජන? නේ. එතකොට අපි මේ ගත්තාම මේවා මම දකින්නේ ඔය අන්තිමට කිව්ව 3 සහ තව දේවල් ඕන නම් තියෙනවා පොඩි ප්‍රොජෙක්ට්ස්. මේවා මේ ව්‍යාපෘති සැලසුම් සහගත ව්‍යාපෘති. හිස්ටරි ප්‍රොජෙක්ට් ඒකයි කරන විවිධ අරමුණු ඒ කියන්නේ අර ජෙහාන්ගේ ප්‍රොජෙක්ට් මේවා අපිට තේරෙන විදිහට කිව්වේ අර කොම්බියෝ කතාව බලන්න ඉතින් අපි ඔක්කොම නේ අර ජෙහාන්ගේ ප්‍රොජෙක්ට් එතකොට මේ ජෙහාන්ගෙන් පහළ ඉන්න කවුරුත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. දැන් අරයා ඉතින් മന്ത്രി වෙනවා ප්‍රියන්ත ඉතින් හරි හැපි නේ කොම්බියෝ එකේ යා මන්ත්‍රී කෙනෙක් වෙනවා තව එක්කෙනෙක් වෙනවා තව එක්කෙනෙක් මැරිලා යනවා නේ තව පාතාල කණ්ඩායම් නිර්මාණය වෙනවා ඉතින් පහළ ඉන්න අය දන්නේ නැහැ යාලා අර මම බැලුවා හරි ලස්සන චිත්‍රපටයක් ඉන්දියාවේ මේ විසරාම් කියලා මලයාලම් චිත්‍රපටයක් පුළුවන් නම් ඔයාගෙන බලන්න අපේ මේ ප්‍රොජෙක්ට්ස් වෙන හැටි ලස්සනට කියනවා ඉතින් කියන්නේ ඒවා හිතලුම නෙමෙයි නේ අත්තට එතකොට මේ සැලසුම් සහගත ඉතිහාස ව්‍යාපෘතිය තුලේ අපි ඇත්තටම මනසේ මවාගත්ත ප්‍රබන්ධ ලෝකයකට අපි ඇරයි යනවා ෆැන්ටසි. දැන් අද ෆැන්ටසිනේ අපිට තියෙන්නේ ඇත්තටම රෑ හවස නාට්‍ය අපි ඔක්කොම බලනවානේ මාත් බලනවා. දෝනි බලනවා. අම්මු බොරුවක් කියලා දන්නවා. අර ළමයා අර විදිහට මැරුණා නම් පෙරේතේ භූතයෙක් කියලා ඉපදෙන්නේ. කොහොම එන්න බෑනේ. දැනගෙන ඉතින් හරිය ලස්සනයි බලනවා අපි. කෝටිපතිය බලනවා හැම ගොන්නුන්ට අන්දරානේ අපි කියන්නේ නමුත් මාත් බලනවා. ඒක එක කොටසක් දැරුවොත් බලන්න හිතෙනවා. මම දැනලා බල බැනත් යනවා. ඔයායි බලන්නේ කියලා අහන්නත් පුළුවන් කෙනෙක්. නමුත් මාවත් බලනවා බැනත් යනවා. එතකොට දැන් මෙව්ව දැන් අද ඉස්සර තිබ්බේ කාලය අර මධ්‍යම පන්ති පහළ මධ්‍යම පන්තියේ මාත්පයි දෙයකට පහළ මධ්‍යම පන්තියේ ගෙවල් වල මේ අර ලස්සන අර මඟුල් ගෙවල් වලටවත් යන්නේ නැති ඇඳුම් ඇඳගෙන තමයි වැඩ කාලේ තියෙන්නේ. මම දන්නේ ඉන්දියාවේ එහෙම තත්ත්වයක් තියෙනවා කියලා. නමුත් මම මේ හිතන්නේ. සංජීවන නැති නියම වල යන මොකද දන්නවා. හරි ලස්සනට ඇඳගෙන යාරට තියෙන සාලීන්ද විතරයි. ජෝධා අක්බර් කියලා එකක් බැලුවා යාරට තියෙන ගෑනුන්ගේ හුටපට විතරයි. අපි දන්න අක්බර්ලා හුරු නෙමෙයි. මහා බල මොගල් අධිරාජ්‍යය කියන්නේ මහා රාජු පූර්ව මිනිස්සු.
ගෑනුන්ගේ රෙද්දවල් ඇස්සෙන් ගෙන්න වෙලාවක් තිබ්බ මිනිස්සු නෙමෙයි. මෞර්ය අශෝක අධිරාජ්‍යයත් එහෙම. බෞද්ධ අධිරාජ්‍ය නමුත් මේ මහත්වල පූර බලවාදී වගේ මේ මිනිස්සු නැත්තම් මොන අධිරාජ්‍යයකට නේද? නේ ඉතින් අර චිත්‍රපටි අර ෆැන්ටසි අර ගෑනුන්ගේ රෙද්දස් අපහාස නෙමෙයි. අමාවෙන්ගේ වචන වලට කාර්යය හිතර දෙනවා නම් මේ මම අර කිව්වනේ මම අර නිවර කලාවේ ඉන්න මිනිස්සයා ඒකයි වචනේ. එතකොට මේ ෆැන්ටසියක් තමයි හදන්නේ. දැන් අද හදන්නේ නිකන් හැම එකම පාතාල කතාවක්. මුළු කතාවක් අමුතු වචන දාලා ඉතින් අපි මාර විදිහට ඒකට අඳ ගන්නවා. කවදාවත් ඒ කතාව ඉවර වෙන්නේ නැහැ. අපි අතරම අම්මු බොන්නු. නේ? අර මම ඇත්තටම මම දාර්ශනිකව පිළිගන්නේ නැහැ දීප්ති කුමාර ගුණරත්න. අපේ යම් නැතිවක් තීමක් කරපු කෙනෙක් නේ. දීප්ති කුමාර ගුණරත්න එක වෙලාවක කිව්වා දහස් ගණන් වල ප්‍රසිද්ධ දේශන කරද්දී පටන් දැන් අපි ඕන කෙනෙක් දේශපාලන වේදිකාවට මේ වාද කරන්න පුළුවන් අපිට. දේශපාලන වේදිකාවට ඇවිල්ලා මේ උගත් බුද්ධිමත් මහත්තුරුනි කියලානේ පටන් ගන්නෙ. දේශපාලනඥයට වඩා ඡන්දදායක ඉදිරියෙන් ඉන්නවා කිව්වම අපි ආයෙ ප්‍රශ්න කරන්නේ. අය අපි ගොනාට ඇඳගෙන ඉවරයි. අර අපිට හොඳ කිව්ව ඉතින් යා ප්‍රශ්න කරන්න බෑ. නේ? නමුත් මම දීප්ති කුමාර ගුණරත්නගේ දැක්ක ලක්ෂණය තමයි මිනිහා කතාව පටන් ගන්න ඇවිල්ලා මේ අමු ගොන්නු ඔයා. මම මේ ගොන් නාම්බු රැළකට මම කතා කරා. ඉතින් ඇත්ත ඒක අසිරිනවා. ගුණමාන කතාස් කරනන්නේ සමාජයේ හරි. එතකොට මේ අර මෙවෙන් අපි ගොන්නු බවට පත් කරලා ෆැන්ටසි එක අපි හිර කරනවා. නේ? අපි තාසයි එහෙම වෙනවනේ. හරි සතුටුයි එහෙම වෙනවනේ. එතන මේ ප්‍රොජෙක්ට්ස් වලින් වෙන්නේ ඒක. හරි. එතකොට ඒක ඇත්තද නැත්තද කියන එක නෙමෙයි. එහෙම වෙන්නත් පුළුවන් ඒක. තමයි එහෙම බුදුහාඳුරෝ ලංකාවේ ඉපදුනා වෙන්නත් පුළුවන්. නමුත් මේ කරන ප්‍රොජෙක්ට් එකෙන් දැන් වෙන්නේ වෙන කතන්දරයක්. හරි. ඒ වගේම තමයි මේ ඉතිහාස මේ කියලා කියන මේ මෙයාලා දෙන සාධක සාක්ෂි ඔක්කොම බහුතරයක් අසංගතයි. අනිකුත් සාධකයක ගැලපෙන්නේ නැහැ. එතකොට දැන් මේ අසංගත සාධකත් එක්ක අසංගත කියන්නේ අවශේෂ සාධකත් එක්ක තියෙන ගැළපීම මේ අසංගත සාධකත් එක්ක අපේ ඉතිහාසයක් දැන් ඒකනේ මම කියන්නේ මගේ දැන් ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ළමයි අසයින්මන්ට් ලියන්නේ රාවණ රජුව ලංකාවේ හිටපු රට ලංකාව කියලා හිතාගෙන තමයි අසයින්මන්ට් ලියන්නේ. ඒ ඔළුව වලින් ඕක ආයෙ අයින් කරන්න බෑ අපිට. අපිට නෙමෙයි ඒක හරිය දැන් ඒක ස්ථාපිතේ බවට පත් වෙනවා මේ පරම්පරාවේ. තව අවුරුදු 15ක් 20ක් යද්දි ලංකාවේ දේශපාලනය කරන්න තීන්දුව తీරන ගන්න මේ පරිපාලන නිලධාරියෝ වෙන්නේ ඔය පරම්පරාව අපි කැමති නැත්නම් කැමති. පරිපාලන සේවයට එන්නේ නේ වෛද්‍යවරු වෙන්නේ රටේ තීරක බලය බවට පත් වෙන්නේ ඔය ළමයි. ඔව් මහාචාර්යවරු. හරි එතකොට මේක අපිට අනාගතයේ මේ විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතකොට මේකේදී භයානකකම තමයි අර අපේ ඊටාම අවශේෂ මූලාශ්‍රත් එක්ක ගැලපෙන මහා වංශ ඉතිහාස ප්‍රවාදයට තමයි මේ ඔක්කොගෙම ගහන්නේ. අපේ පදනම ප්‍රශ්න කරනවා. පදනම විහිළුවක් බවට පත් කරලා අපිම අපේ කොඳු ඇටයකට අපි ගහනවා. කොඳු ඇටයට ගහ ගන්න වේදනාව මම දන්නවා. මම ප්ලාස්ටර් ගහගෙන පෙනුන්නේ නැතුනට ඇඟ යන ප්ලාස්ටර් මේ වේදනාව කොඳු ඇට ගෙවීමේ වේදනාව මම දන්නවා. ඒකයි මම කියන්නේ මම සංකේතාත්මකව කිව්වේ. එතකොට මේ අපි මේ අපේ කොඳු ඇටයට මේ අපි ගහ ගන්න. එතකොට දැන් අපිම අපේ පොදු නාරටිය සිඳ ගන්නවා. ගෙල සිඳ ගන්නවා. එතකොට දැන් අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? අර ෆැන්ටසි අපිට ඉතුරු වෙන්නේ. ෆැන්ටසි ඉතුරු වීමේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? මේ අපිම අපේ ඉතිහාසය අයින් කරලා දුර්වල අසංගත ෆැන්ටසියක් අපි අපේ ඉතිහාසයේ බවට පත් කර ගන්නවා. පිටින් එන ඕනෑම කෙනෙකුට මෙහෙම ඉදිකට තුඩක් ලං කරන්න විතරයි තියෙන්නේ. බැලුම් කරලා අපිට මොකද වෙන්නේ? අපි ඉතිහාස අපේ මේ අවුරුදු 60000ක් පරණ රාවණ රජුගේ හිටියොත් අපිට සතුටුයි. නමුත් ඒක මම කියන්නේ ඒක සංගතව ප්‍රබලව අපිට ඉදිරිපත් කරන්න බෑනේ. ඊට වඩා අපිට 2500 ඇති. අපේ මේ සෙල්ලම් ටික මේ ලෝක තලයේ මේ ලෝකේ මෙතන ඉන්නනේ ලෝකේ වටේම ගිහිල්ලා ශිල්ප දක්වලා ශ්‍රේෂ්ඨ පරම්පරාව අපිට මේ තියෙන ටික හොඳටම ප්‍රමාණවත්. මුළු ලෝකෙම ගිහිල්ලා අපේ අනන්‍යතාවය ස්ථාපනය කරගෙන ලෝකේ ඥාන කතිකාවතර දෙයක් එකතු කරලා
අභිමානවත් ජාතියක් විදිහට ඉදිරියට එන්න මේ තියෙන පුරාවස්තු ටික මේ තියෙන ඉතිහාසය මේ තියෙන උරුමය අපිට ප්‍රමාණවත්. ආයේ මේ වෙන අපි නොදන්නා දේවල්වත් අවශ්‍ය නැහැ. ඒකට මගේ අදහස තමයි මේ ඉතිහාස ව්‍යාපෘති වලින් වෙන්නේ අපේ කෙල අපි සිඳ ගැනීමක්. ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි. නමුත් අපේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී දෘෂ්ටියෙන් බලද්දී අපේ ස්ථාපිතය ප්‍රබල ස්ථාපිතය විනාශ කරන වැඩ පිළිවෙල. ඒකට ඒ වැඩ පිළිවෙලේ අවශ්‍යතාව කාටද තියෙන්නේ? ඒකෙන් ප්‍රතිඵල ලබන්නේ කවුද? ඒකේ ප්‍රතිවිපාක විඳින්නේ කවුද කියලා අපි හිතලා බලන්න වෙනවා. ටිකක් ගැඹුරින් කියලා බොහොම සීරියස් විදියට අපිට ඒක හිතන්න වෙනවා. එතකොට මගේ කතාව අවසාන ස්ලයිඩ් වලට ඇවිල්ලා ඉන්නේ. මගේ දේශනේ මේ මම දල සමෝදානයක් නැත්නම් සාරාංශයක් කරන්න කැමති යන්නට මම ඒකට කතා කරේ දැනුම කියන්නේ මොකද්ද? දැනුම සාපේක්ෂ දෙයක් කියලා තමයි මගේ අදහස. ඒ වගේම අපි නිර්මාණය කළ යුත්තේ එහෙම නැත්නම් ගොඩනැගිය යුත්තේ අපගේ අවසන් අරමුණ හා අනුයාත දැනුම් පද්ධතිය. එතකොට අපේ අවසන් අරමුණ වෙන්නේ නිර්වාණය අතරම. ඒකට නිර්වාණයට යන අතරතුර අපිට මෙහා යහපත් ආර්ථිකයක් සහිතව සෞඛ්‍ය සම්පන්න ගතින් සෞඛ්‍ය සම්පන්න මනසින් සෞඛ්‍ය සම්පන්න අපේ අවශ්‍යතා අපිට ඉෂ්ට කරගන්න පුළුවන් ස්වයංපෝෂිත හරි අපි යැපෙන අය නොවිච්ච අභිමානවත් ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක නෙමෙයි. ජාති කුල අපිට වැඩක් නැහැ. අපි ඔක්කොම මේ රටේ මිනිස්සු නෙමෙයි. ඒකට මේ රටේ මිනිස්සු වශයෙන් සෞඛ්‍යමත් හැමතින්ම මානසික ශාරීරික ආර්ථික හැමතින්ම සෞඛ්‍ය සම්පන්න ජාතියක් වශයෙන් නැගී සිටින්න අවශ්‍ය දැනුමක් තමයි අපි විසින් නිර්මාණය කළ යුත්තේ. ඒ වගේම මෙතනදී අපි සමාජීය අවශ්‍යතා අර සරච්චන්ට කියවනේ ආර්ට්ස් ෆෝ ආර්ට් කියලා කලාව සඳහා. ඉතින් ඒවා අපි ගණන් ගන්න නැහැ. කලාව සමාජ මෙහෙවරක් කරන්න ඕනේ කියන ස්ථාවරේනේ අපි මම පෞද්ගලිකව පිළිගන්නේ. නිකන් නිදාගෙන ඉන්න කලාවක් අපිට තිබිලා වැඩක් නැහැ. ඒ ඉන්දනේ සමගම අපි ඥානනය කරන්න ඕනේ. ඒකට අර ඒ අදහස කවුද බේරීසුර වීර මහත්මයාගේ අදහස අනුව කලාව තමයි අපිට ඒ වගේ සමාජයේ අවශ්‍යතා සම්පූර්ණ කරන දැනුම් පද්ධතිය අපි විසින් නිර්මාණය කරගත යුතුයි. එතනදී අර නිර්මාණය කරන දැනුමේ ලක්ෂණ අපි අවබෝධ කරගන්න ඕනේ. මේ එන්නේ කැලේටද නැද්ද කියලා අපි දැනගන්න අවශ්‍යයි. ඒ වගේම වර්තමානයේ ජනප්‍රිය වීම පවත්නා ඉතිහාස කතන ඥාන මීමාංසාවක්. ඒ කියන්නේ ඥාන විභාගයක් තුලින් අපිට තියෙන්නේ අපි ඔහේ පාවෙන අහසේ පාවෙනවනේ අපිට ස්ථාවරයක් නැහැනේ. එක්ක මාර්ක්ස්වාදී දෘෂ්ටියේ ඉඳලා හරි කමන්නේ. මොනවා හරි දෘෂ්ටියක ඉඳලා මේ කියන දේවල් තේරුම් අරගෙන ඒකේ සමාජීය සංස්කෘතික බලපෑම මිනිස්සුනේ අපිනේ මිනිස්සු වශයෙන් අපිට බලපාන්නේ කොහොමද කියලා අපේ අවධානය යොමු කරන්න ඕනේ කියන කාරණය තමයි මම මතු කරේ. මට මේ ලස්සන ෆොටෝ එකක් හම්බුණා. දේශනයක් කියවනම් අපිට හිතන when will I get to speak? His point are invalid. I should change my view. He could be right. I am right. I know everything. I am not interested. කොහොමද? අපි සභාපතිතුමාගේ අවසරය පරිදි අපිට සාකච්ඡාවක් කරනවා නම් අවස්ථාවක් තියෙනවා.